ආයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම තරුණයේ අඳුරේ පළමු අඳුරය ආර්ථික දිත්තක් වැඩසටහන මෙන්න මේ විදිහට පටන් ගන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අපි දන්නවා ගෙදරට වෙලා ඉන්න ඔබට මේ කොරෝනා වෛරසය නිසා නිවසට වෙලා ඉන්න ඔබට ඔබගේ මානසික ආර්ථික පීඩනය වැඩිලා තියෙන්නේ. ඒකට හේතුවක් තමයි මම කියන්නම් ඔබට යහළුත් ගැටෙන්න බෑ. අර කිව්වා වගේම පුරුදු විදිහට ඕපදූපටේ කතා කරන්න බෑ. අන්න ඒ කාරණාව නිසා ඔබට හැකියාවක් නැහැ. නිවැරදි විදිහට වෙනද විදිහටම කටයුතු කරන්න. අන්න ඒ නිසා ඔබගේ මානසික ආතතිය පීඩනය විතරක් නෙමෙයි ඔබගේ මානසික සතුටත් නැතිලා තියෙනවා. අන්න ඒ නිසා අවුරුදු යවන සමාජ සම්මේලනයේ අපි තීරණය කරා ඔබට නැවුම් අත්දැකීමක් සජීවී අත්දැකීමක් ඔබට ගෙන එන්න මෙන්න මේ විදිහට. ඉතින් අපි වැඩි කතා බහ මොකටද? අපි යම් ස්ථානකට මම ඔබට කියන්න ඔබ කල්පනා කරනවා ඇති ඔබ අහන්න පුළුවන් මොකක්ද මේ යවන සමාජ සම්මේලනය කියන්නේ? එහෙම නැත්නම් ඔබ අහන්න පුළුවන් කවුද මේක ඉන්නේ? මම ඒකට මෙන්න මේ විදිහේ නිවැරදි පිළිතුරක් දෙන්න. කල්තර ප්‍රාදේශීය ලේකම් කොටසේ වසම් 87ක් තියෙනවා. මෙන්න මේ වසම් 87 පුරාවට විහිදී ගිය යෞවන සමාජ විශාල සංඛ්‍යාවක් පිහිටලා තිබෙනවා. මෙන්න යෞවන සමාජ වලින් ආපු නායකත්වයේ ලක්ෂණ තියෙන ඒ විතරක් නෙමෙයි දක්ෂතාව වලින් පිරිපුන් විශේෂ පිරිසක් අපි අරගෙන එකතු කරලා හැදුවා සංවිධානයක නැත්නම් කමිටුවක්. එනේ කට්ටියට අපි කියනවා කට්ටිය ඉන්න සංවිධානයේට කල්තර යෞවන සමාජ සම්මේලනය කියලා. ඒ වගේම ඔබට අහන්න පුළුවන්. ඒ වගේම ඔබට නැගෙන ප්‍රශ්නයක් මට මුල් දවස්වල මේ යෞවන සමාජයට බැඳෙනකොට මෙන්න මේ ප්‍රශ්නේ තිබ්බා. ඇත්තටම අපිට මොකක්ද මේකෙන් තියෙන්නේ? ඔබ අහන්න පුළුවන් ඇත්තටම මට මොකක්ද මේකෙන් තියෙන ප්‍රයෝජන? මම මේ යෞවන සමාජයට බැඳලා එමෙත මේ වැඩසටහන බලලා මට මොකක්ද තියෙන ප්‍රයෝජනේ? මම ඒකට නිවැරදි උත්තරයක් මෙන්න මේ විදිහට දෙන්නම්. තම සේවා සභාව පවරන වැඩ කටයුතු ගම්මට්ටමේ බෙදා ගනිමින් ඔබට හැකියාව තිබෙනවා. ඔබගේ දක්ෂතාව ඒ විතරක් නෙමෙයි අපි හොයාගෙන යනවා දක්ෂතාව තියෙන. ඒ වගේම හැකියාව තියෙන නිර්මාණශීලීත්වය තියෙන පිරිසක්. එන්නේ පිරිසට අතහිත දෙන්න ජාතික තලයට ඔවුන්ගේ හැකියාව ගෙන යන්න අපි කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නවා. මෙන්න මේ කාරණාවකදී ඔබට හිතෙන්න පුළුවන් මට මොකක්ද තියෙන හැකියාව? අපි ඔබගේ හැකියාව හඳුනාගෙන ඔබව දිරිගන්නන් ඒ වගේම ඔබගේ හැකියාව ලෝකෙටම ප්‍රදර්ශන කරන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් අනේ කාරණාව නිසාම තරුණ සේවා සභාව විතරක් නෙමෙයි තරුණ සේවා සභාව කල්තර යවුන් සමාජ සම්මේලනයේ ඒ වගේම අනිවාර්යයෙන් මතක් කර යුතු කාරණයක් තියෙනවා. තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් අපත් සමග අපකැප වේ කටයුතු කරන වගන මතක් කළ යුතු කාරණාවක්. ඉතින් මොකටද තවත් කල් වේලා ගන්නෙ? මම ආරාධනා කරන සූදානම් වෙන්නේ මේ වැඩසටහනේ ඉතින් කටයුතු ඔබත් සමග සුහදව හොරා එකමාරකට ආසන්න කාල සීමාවක් ඔබත් එක්ක කතා බහ කරන්න ඔබගේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න. ඔබගේ කතා බහ ඔබගේ වෙනද සුපුරුදු අත්දැකීම අපිත් එක්ක බෙදා හදා ගන්න විඳ ගන්න මේ පළමු පියවර ඔබත් එක්ක ඉන්න ආරාධනා කරනවා එක් විශේෂ පුද්ගලයෙක්ට. මම ඔහු ගැන මෙන්න මෙහෙම හැඳින්වීමක් කරොත් වසර 17ක් පුරාවට නර්තන ශාස්ත්‍රයේ පිළිබඳව පළපුරුද්දක් ඇති. ඒ වගේම යෞවන සම්මානලාභිකද වන ශ්‍රී ලංකා රූපවාහිනී මාධ්‍ය අභ්‍යාස ආයතනයේ මාධ්‍යකරණය පිළිබඳව සියල්ල අතමිලක් සැදහැරු. එපමණක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසලක බටහිර නර්තනාචාර්යවරයෙක් වන. ඒ වගේම විටක රංගන ශිල්පියෙක්. තවත් වෙලාවක නර්තන ශිල්පියෙක්. තවත් වෙලාවක පිටපත් රචකයෙක් වන මොහු නමින් අප කවුරුත් හඳුනන චිරාත් බෝම්බෝලගේ මහතා. ඉතින් ඔබතුමාට ආරාධනා කරනවා දැන් අපිත් එක්ක මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න මේ කතා බහ මේ සංවාදයේ රසවත් කරන්නට ආරාධනා කරනවා. ඉතින් මම මෙතනින් ඉහළ වෙනවා ඔබතුමාට වැඩසටහන මෙසේ බාර ගන්න. ආයු බොහෝ වේවා. මම කැමති මාත් එක්ක කතා කරනවා. ආයුබෝවන්. ඔව්. ප්‍රථමයෙන්ම මාව හඳුනා දුන් ආදරණීය සහෝදරයට සත්කාරය බල කරනවා. ඒ වගේම කළුතර යවුන් සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සීලුම නිලතලයන්ට මගේ ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා මේ වෙලාවේ. මාව මේ යවුනේ අඳුරේ තාරුණ්‍ය අඳුරේ ප්‍රථම අඳුරේට ප්‍රථම සම්පත්දායකයා ලෙස මාව සම්බන්ධ කරගෙන සම්බන්ධ වගේම මට ආරාධනා කිරීම සම්බන්ධව මම ඉතා කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. මොකද උන් අපේ රටේ යෞවනයට ප්‍රාදේශීය මට්ටමේ නෙමෙයි යෞවනයට ජාතික තලයට ජාත්‍යන්තර තලයට අතහිත දෙන කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතක අතහිත දෙන ආදරණීය ආයතනය ස්වේච්ඡා සංවිධානයක්. ඉතින් ඒ කාර්ය මණ්ඩලයට මගේ ගෞරවපූර්වක ස්තුතිය නැවත වතාවක් ප්‍රකාශ කරනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔය Zoom තාක්ෂණයෙන් එකතු වෙලා ඉන්න ඔබ වගේම රේඩියෝ කළුතර වෙබ් රේඩියෝ එක හරහා ඒ වගේම රේඩියෝ කළුතර ඔෆිෂියල් ෆෑන් පේජ් එක හරහා ඒ වගේම රේඩියෝ කළුතර YouTube නාලිකාව හරහා මාත් එක්ක සජීවීව Facebook live හරහා එකතු වෙලා ඉන්න ආදරණීය ඔබවත් අපේ පුරා පැය එකහමාරක මේ සජීවී වැඩසටහනට ආදරෙන් පිළිගන්නවා. එන්න මාත් එක්ක එකතු වෙන්න.
ඉතින් තාරුණ්‍ය නියෝජනය කරමින් අපේ Zoom තාක්ෂණය හරහා අපිත් එක්ක එකතු වෙන Zoom තාක්ෂණයේ ඉන්න පිරිස වගේම අපේ යවුන් සමාජික වගේම Facebook live හරහා අපිත් එක්ක එකතු වෙන ඔබ හිතන්න පුළුවන් මම යවුණෙක් නෙමෙයිනේ මම කොල්ලෙක් කෙල්ලෙක් නෙමෙයි කියලා නෑ. යවුණේ සදාකනිකයි. ඒක තියෙන හිත තුල. ඔබගේ වයස අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හිත තුල යෞවනත්වයේ තියෙනවනේ. හිත තුල තාරුණ්‍යය තියෙනවනේ. අන්න එතන තමයි වැදගත් වෙන්නේ. ඉතින් පුරා පැයකමාරක් කතා කරමු මාත් එක්ක. ඒ වගේම මේක පොදා වැඩසටහනක් නොවේ. සියල්ල සිදු පමණින් සියල්ල කියවන සාදු පින්වතුනි දේවදත්තයන් අවසානයේදී බුදුන්ට ගලක් පෙරළුසේක සාදු සාදු එහෙම ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි මේක. ඒ නිසා සජීවීව මාත් එක්ක ඔබේ අදහස් වමාරු කරගන්න. අපේ තාරුණ්‍ය අඳුරේ ප්‍රථම අඳුරේ අපිට තේමා පාඩයක් ලැබිලා තියෙනවා. ආතතියට තිත. දැන් මේ අපිත් එක්ක Zoom තාක්ෂණික වෙලා ඉන්න අයට මාත් එක්ක අදහස් වමාරු කරන හැර ලෙහෙසි සජීවීව එවලෙම මගෙන් ප්‍රතිචාරය ගන්න පුළුවන්. අපේ Facebook live හරහා එකතු වෙලා ඉන්න ඔබටත් පුළුවන් අපේ media unit එක ready වෙලා ඉන්නවා. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ ගැටලු අපිට යොමු කරන්න. ඒ සමයෙන් අපි ඔබට ප්‍රතිචාර දක්වන්න සූදානම්. මාගෙත් එක්ක Zoom තාක්ෂණය හරහා එකතු වෙලා ඉන්න යෞවන සමාජයේ සමාජිකවන්ට මම මේ ප්‍රශ්න යොමු කරන්නේ. ආතතිය කියන්නේ මොකක්ද? දැන් කවුද කිව්වේ ඔබ ආතතියෙන් ඉන්නවා කියලා? මම හරි කැමතියි මාත් එක්ක කතා කරනවා. කවුද කිව්වේ ඔබ ආතතියෙන් ඉන්නවා කියලා? දැන් මේ ආතතියට තිතක් තියන්න මේ පැයකමාරක් අපිත් එක්ක එකතු වුණේ කවුද කිව්වේ ඔබට ආතතියක් තියෙනවා? මොකද්ද මිනුම් දන්නේ? මම හරි කැමතියි කතා කරනවා නම් මාත් එක්ක. ඔව්. ඔබගේ අදහස ඊළඟ සමිති වාරයට කල් දානවා කියන්න ඉඩ තියන්න එපා. මම හරි කැමතියි. ඔබේ අදහස් දක්වන්න. කවුරුත් කතා කරන්නේ නැහැ වගේ. ඔව්. ආතතිය. ඇත්තටම දැන් ආතතියෙන් ඉන්නේ. මේ ආතතිය කියන්නේ අපි හදාගන්න දෙයක්ද නැත්නම් කවුරු හරි විසින් අපිට පරිත්‍යාග කරන දෙයක්ද? නැත්නම් අපි විහිං ගිහිලා උනන්දුවෙන්ම උත්සාහයෙන් ලබා ගන්න දෙයක්? මොකද්ද මේ ආතතිය කියන්නේ? මම පැහැදිලි කිරීමක් කරන්න. කවුරුත් කතා කරන්නේ නැති නිසා. මේ ආතතිය කියන්නේ ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි තාරුණ්‍ය තුල මේ ආතතිය කියන දේ මම පුද්ගලිකව තරුණයෙක් විදියට මම අනුමත කරන්නේ නැහැ. මොකද මමත් ඔබගේ වයස පරයමින් මේ තැනට ආවේ. මමත් තරුණයෙක් විදියට යම් ගැටලු වලට ජීවිතේ මුහුණ දෙනවා. හැබැයි ආතතියට තිතක් අපේ යෞවන සමාජ සම්මේලනයේ අලුත ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයෙන් අපිට දීලා තියෙන මාතෘකාව ආතතියට තිතක්. ඔව්. මේ කොරෝනාවත් එක්ක අපි හැමදෙනාම ආතතියෙන් ඉන්නවා කියලා අපි හිතනවා. ඒ මක්නිසාදයක් අපිට මීට පෙර එවන් අත්දැකීමක් නොදුටු නිසා, එවන් අත්දැකීමක් නොමැති නිසා අපිට ඕනෑම දෙයක ඕනෑම ගැටලුවක ආදරණීය සහෝදරිය අපිට ඕනෑම දෙයක එය ගැටලුවක් බවට පත්වන්නේ ඊට සාපේක්ෂව ඊට වඩා වැඩි බලපෑමක් අපට ඇති කරන්න පුළුවන් ගැටලුවක් ඇතිවන තාක්කල් පමණයි. තේරුණාද ඔබට? දැන් අපේ රටට සුනාමිය ආවා. ඊට පෙර වසර 30ක යුද්ධයක් තිබුණා. අපි ආතතියෙන් හිටියා. හැබැයි අපිට වසර 30ක යුද්ධය දැන් මතකද? නැහැ. මම පුද්ගලිකව මම විශ්වාස කරනවා අපේ මිනිසුන්ට දැන් මේ රටේ යුද්ධයක් තිබුණා කියන එක අපේ එදිනදා මතකයෙන් ගිලිහිලා තිබෙනවා. 2004 වසරේ ආසියාකරයට වගේම අපේ රටට දැඩි බලපෑමක් එල්ල කළ සුනාමි තර්ජනය ආවා. එවකට අපි 2004 දෙසැම්බර් 26 වෙනිදා ඉඳන් 2005 ඒ අවට කාල පරිහාසය තුල අපි යම් ආතතියකින් පෙළුණා. නමුත් ඉන්පසු අපිට සුනාමිය ගැන යම් මතකයක් තිබෙනවද? සුනාමි අනුස්මරණ දිනේදී හැරෙන්න ඒ දවස්වල සුනාමිය ආපු දවස්වල අපි මුහුද ළඟින් යන්නේත් මුහුද දිහා බලාගෙන. ගාල්ලේ ඉඳන් කොළඹට යනකොට මුහුදේ හයියෙන් සැඩපහරක් ගැව්වත් බුදු අම්මෝ සුනාමියක්. ඔන්නෝම තමයි හිතන්නේ. අඩි 4-5ක් පැල්ල එසුනොත් සුනාමිය. ඒක තමයි අපිට යම්කිසි ගැටලුවක් බවට යම්කිසි ගැටලුවකින් ආතතියක් ඇති වෙනවා. ඒ ආතතියක් බවට පත්වන්නේ ඊට සාපේක්ෂව ඊට වඩා වැඩි දෙයක් අපිට සිදු වෙනකම් විතරයි. ඒක තමයි සමාජයේ පොදුමද. මේ මම කතා කරන මනෝවිද්‍යාව නෙමෙයි මේ කතා කරන්නේ. මේ දිනදා අපේ මා පොතපත තුලින් මගේ සියලුම මගේ පරිචයන් තුලින් හදාරපු දේ වගේම සමාජය තුලින් පුද්ගලිකව ජීවිතයෙන්
මා ජීවිතාවබෝධයක් ඉතින් ලබා ගත්තා. ඉතින් දැන් මේ බණහන පින්වතුන් වගේ මම හරි කැමතියි මේ බණහන වාගේ මෙතන ඉන්නේ නැතුව හරි කැමති අඩුම ගානේ මේ මාත් එක්ක එකතු වෙලා ඉන්න පිරිසට උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය තියෙනවද කියලාත් මට සනාථ කරගන්න අවශ්‍යයි. ඉන්නවද කට්ටිය මේ වෙලාවේ? Zoom තාක්ෂණය හරහා ඉන්න අය මම මේ කතා කරන්නේ. අපේ යෞවන සම්මානයේ යෞවන සමාජයේ සමාජික සමාජිකාවනි ඔබ ඉන්නවද? ඔව් ඉන්නවා. පිරිමි ළමයෙක්ගේ කටහඬක් මට ඇහෙනවා. මේ ගැහැණු ළමයි අපි ඉන්නවද මේ Zoom තාක්ෂණය හරහා? මට පේනවා ඉන්නවා. ඔව් ඉන්නවා. ඒ නාන්නේ කතා කරන්න ඕනේ. මොකද එතකොට තමයි මම දන්නේ මම මේ සම්පත්දායකත්වය ලබා දෙන උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය තියෙන ළමයිට. අන්න එහෙම කතා කරන සුහදව අපි මේ වැඩසටහන ඉදිරියට ගෙන යමු. අපේ ආතතිය. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක අපි හිතනවා අපි දැන් නිවෙසට කොටු වෙලා, ගෙදරට කොටු වෙලා, කැම්පස් එකට යන්න විදියක් නැහැ, ආයතනයට යන්න විදියක් නැහැ, අපේ එදිනදා ව්‍යාපාරයන් වලට යන්න විදියක් නැහැ, ආදරණීයන් සමීපයට යන්න මුණ ගැහෙන්න විදියක් නැහැ. දැන් යෞවනයන් විදියට තමන්ගේ ආදරවන්තිය මුණ ගැහෙන්න විදියක් නැහැ. එහෙම නේද? එහෙම නේද? අවංකවම කියමු බලන්න මෙතන එක තරුණයෙක් හරි මේ මොහොතේ තමන්ගේ පෙම්වතිය මුණ ගැහෙන්න අපහසුතාවය තියෙන නිසා පෙම්වතිය නොදැකපු නිසා ඔව් මම ඉන්නේ ආතතියෙන් කියලා එක තරුණ පිරිමි ළමයෙක් කියමු බලන්න. ඔව්ද නැද්ද? හරි කැමති විවෘත වෙනවනේ. නැත්තම් කැම්පස් එකට යන්න විදිහක් නැහැ කියලා. නැත්තම් රැකියා ස්ථානට යන්න විදිහක් නැත්තම් ව්‍යාපාරික කටයුතු මොනවාම හරි දෙයක් ඒ මම කියපු දෙයක් සම්බන්ධව යම්කිසි ආතතියකින් සිත් ඇවුලකින් ඉන්නවා. මම ප්‍රශ්නයක් යොමු කරේ ඔබට කතා කරන්න. විභාගෙත් ළඟින්ද මේ ස්පාසල්ට යන්න බැරි එක නම් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දෙදෙට්ට කොටලා ඉන්න නිසා ප්‍රශ්න ලොකු ප්‍රශ්නයක් ඒක පොඩි ප්‍රශ්නයක් කියන්නත් බෑ. අන්නේ වගේ හෘදයාංගම අගය කරන ඔබේ ඉදිරිපත් වීම අන්නේ වගේ පුතා. ඒ කියන්නේ අපි එකිනෙකා එක එක කුලකයන්ට අයත් වෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, පාසල් ශිෂ්‍යයන්, වෘත්තිකයන්, සමාජ ක්‍රියාකාරීන්, ඒ වගේම වයසක බාල, මහලු, තරුණ, ලදරු, ළමා මේ හැම කුලකයක් තුලම පුතේ තරුණයා තරුණිය හැම කුලකයක් තුලම මෙන්න මේ ප්‍රශ්නයේ ගැටලුව තිබෙනවා. හැබැයි ඒ ගැටලුවක් කරගන්නවාද එය අපේ ජීවිතේට ආතතියක් ඔව් ඒක සමාජ ප්‍රශ්නයක් ගෝලීය තත්වයක් මේක පුද්ගලිකව මට ඔබට මේ කළුතර ප්‍රාදේශීය යවුන සම්මේලනයට පොදු වෙච්ච ගැටලුවක් නෙමෙයි මේක සමස්තාර්ථයක් විදිහට ගෝලීය වසංගත තත්වයක්. එහිදී අපි මේක ස්වේච්ඡාවෙන් මේක මට වෙච්ච දෙයක් මේක මගේ පවුලට වෙච්ච දෙයක් මේක මගේ සමීපතයන්ට පමණක් වෙච්ච දෙයක් කියලා ඒක බාරගත්තොත් ඒකෙන් වෙන්නේ තමන් විසින්ම ආතතියකට ලක් වී තමන්ගේ සියලුම පුද්ගලික දේවල් තමා මෙදිනදා ලබාගත්තු දැනුම ආකල්ප තමන්ගේ පෞරුෂත්වය මේ හැම දෙයක්ම අපිට නැති වෙනවා. අපේ ගැහැණු ළමයිම හරි සාමාන්‍යයෙන් කතා කරන්නේ මට හරි ට්‍රෙස් අනේ මේ දවස්වල ට්‍රෙස්. ඒක තමයි පොෂ් එක. පොෂ් එකට කතා කරන්නේ ට්‍රෙස් කියලා. ආතතිය ගාම ටිකක් හරි අවුල් වගේ. එහෙම තමයි සාමාන්‍යයෙන් අපේ ගැහැණු ළමයි හම්බුනහම කතා කරන්නේ. මොකද මම තරුණියන් එක්ක ගුරුවරයෙක් විදිහට වැඩ කරන නිසා මම හරි ඕනෑකමින් ඔවුන්ගේ දේවල් වලට මගේ නිතර කන නෙත ගැටෙනවා. අපිට හරි මට ස්ට්‍රෙස් අනේ මේ දවස්වල හරි ටෙන්ෂන් එකේ ඉන්නේ. ඔන්න ඕක තමයි පොෂ් එකට කතා කරන්නේ. පොෂ් එක උනත් කොහොම වුණත් ස්ට්‍රෙස් උනත් ටෙන්ෂන් උනත් ආතතිය උනත් මේ කොයි දෙයින් කතා කරනවද එකම දේ. කොහොමද දැන් මේ අපි ආතතිය ලබා ගන්න. ඉතින් දැන් මේ අපේ පුරුද්දක් තමයි පුතේ ආතතියක් අපිට නැති වෙන අපේ අනුන්ගේ දේ මගේ කියලා ලබා ගන්නවා. දැන් මේ මොකද්ද අපිට වෙලා තියෙන්නේ? දැන් මේ මොහොතේ මේ ඔබත් සමග කතා කරන මම මගේ නිවසේ අය මගේ අසල්වැසියන් ඥාතිතාව ඔවුන්ටත් මේ වසංගත තත්ත්වය බලපාලා දෙනවා. ඔවුන්ටත් මෙහින් දැඩි පීඩා ලැබිලා තියෙනවා. ඔවුන්ටත් තමන්ගේ වෘත්තීය ජීවිතේ, පාසල් ජීවිතේ, විශ්වවිද්‍යාල ජීවිතේ, එදිනෙදා පෞද්ගලික ජීවිතේ, පෞල් සංස්ථාව තුළ හැම දෙයකටම මේ ගැටලුව බලපාලා තියෙනවා. අපි දැන් මේ ආතතිය කියන එක බලෙන් ලබාගත් අයට මම මේ කියන්නේ. බලෙන් ලබා අපේ අය කරන වැරදි දෙයක්. මෙන්න මේක තමයි වෙන්නේ. නිතරම අපි උත්සාහ කරන්න අපිට මොනවා හරි ගැටලුවක් ආවහම මට දුවේ පුතේ කියලා කතා කරන මොකද ඔබ හා සමානම දුවදරියන් එක්ක ලංකාව පුරාම දුවදරියන් එක්ක වැඩ කටයුතු කරන නිසාම
අපි නිතරම හිතනවනේ මොකක් හරි ගැටලුවක් ආවහම මීට වඩා දුක් විඳින මිනිස්සු ඉන්නවා. මීට වඩා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන අය දැන් අපි උදාහරණයක් දෙමු. මම උදාහරණයක් ඔබට දෙන්නම්. දැන් ඔබ විශ්වවිද්‍යාල දැන් අපිත් එක්ක කතා කරපු දරුවෝ පාසල් යන්න විදිහක් නැති ගමට ඒක ලොකු පීඩනයක් බවට පත් වෙනවා. එවිට පුතේ අපිට තියෙන අපි නිතරම හිතන්න මම අයත් වෙන කුලකය. ඔව් පාසල් ශිෂ්‍යයෙක්. ඔබ අයත් වෙන්නේ පාසල් ශිෂ්‍යයෙක් විදියට. පාසල් ශිෂ්‍යයන් කියන කුලකයේ තුල ඔබ අඩුම තරමින් වාසනාවන්ත පාසල් යන්න. මේ රටේ පාසල් යන්න හැකියාවක් නැතුව දරිද්‍රතාවය මත කී දෙනෙක් දුක් විඳිනවද? පාසල් යන්න පොත්පත් ටික ගන්න විදිහක් නැතුව පාසලක් නැතුව කී දෙනෙක් දුක් විඳිනවද? අඩුම තමන්ගේ මව්පියා නැතුව තමන්ගේ මව්පියා අවෑමෙන් මව්පියාගේ වියෝවෙන් පවුලේ ඉතුරු වෙච්ච සහෝදර සහෝදරයන්ව නඩත්තු කිරීම උදෙසා පාසල් යන්න වෙන්නේ නැති දරුවෝ කී දෙනෙක් ඉන්නවද? අන්න ඒක තමයි පුතේ අපි හිතන්න ඕනේ. අපිට මේ පාසල් ගිහිල්ලා අපිට කොරෝනා වසංගතයත් එක්ක අපිට ගෙදර ඉන්න උනා. හැබැයි අපි Zoom තාක්ෂණය හරහා WhatsApp හරහා නැත්නම් Microsoft මේ විවිධ softwares හරහා අපි මේ අපේ අධ්‍යාපනය හදාරනවා. අපි Zoom තාක්ෂණය කියන දේ මීට කලින් අහලා තිබුණත් Zoom තාක්ෂණය අපේ ගුරුවරු අත්දැකලා තිබුණාද? එය පරිහරණය කළ තිබුණාද? නැහැ. මේ කොරෝනා වසංගත තත් මේ ගෝලීය වසංගතයත් එක්ක තමයි අපිට මේ Zoom තාක්ෂණයෙන් අපි කොහොමද අපේ එදිනදා අපේ වෘත්තීය කටයුතු කරන්නේ අපේ වෘත්තීය ගනුදෙනු කරන්න කියන එක අපිට එදිනදා ජීවිතයේදී අපේ ජීවිතයට පුරුදු කරගන්න පුළුවන් උනේ මේ කොරෝනා වසංගතයත් එක්ක. ඔබේ ගැටලුවට ඔබට හිතන්න පුළුවන් පුතා. ඔව් මම පාසල් ශිෂ්‍යයෙක්. මම පාසල් ගිහිල්ලා මේ වසංගත තත්ත්ව නිසා ගෙදරේ. හැබැයි මම වගේම මගේ වයසේම දුවදරියෝ තරුණ තරුණියෝ කී දහක් ඉන්නවද පාසල් යන්න බැරුව. අම්මා තාත්තා වියදම් කරන්නේ නැතුව තාත්තගේ අසීමිත මත්ලෝලීත්වය නිසා ඔවුන්ට පාසල් යන්න බැරිකම මේ වගේ කී දහක් ඉන්නවද පුතේ මේ පුංචි දූපතේ. අන්න ඒක හිතන්න ඕනේ. නිතරම විශ්වාස කරන්න, නිතරම ස්මරණය කරන්න තමාට වඩා මම නියෝජනය කරන කුලකයේ තුල මට වඩා අඩු වරප්‍රසාද ලබන පිරිසක් මේ සමාජයේ ඉන්නවා. ඉතින් මට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඇයි මම ආතතියක් ගන්නෙ? එහෙම හිතන්න. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියමුකෝ මෙතන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉන්න පුළුවන් අපිත් එක්ක Facebook live හරහා රේඩියෝ කඩතර YouTube නාලිකාව හරහා අපිත් එක්ක සජීවීව ඉන්නවත YouTube live හරහා එකතු වෙන ආදරණීය ඔබ අතර ඉන්න පුළුවන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්. ඔබට හිතෙන්න පුළුවන් අපිට කැම්පස් යන්න විදිහක් නැහැ. මේ කොරෝනා වසංගතයත් එක්ක අවුරුදු 4 ගෙදරටම ගෙවිලා යනවා. අපි එන්න වයසට යනවා. එතකොට අපිට හිතන්න පුළුවන් නම් අනේ මේ රටේ A levels කරන කීයෙන් කී දහහද කැම්පස් එකට යන්නේ. ඒ කීයෙන් කී දහහ අතර මම සිලෙක්ට් වෙලා ඉන්නව නේද? මම අද මේ කැම්පස් එකට යන්න බැරුව ගෙදර ඉන්නව නෙමෙයිනේ. ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ අපිට එලිපහළට වැහිලා සමාජ දුරස්ථභාවය තබා ගැනීමට අවශ්‍යතාවය නිසාවෙන් අපි ගෙදරට වෙලා ඉන්නවා. නිවෙස්ට වෙලා ඉන්න සංචලන සීමා හැටියට. නමුත් ඔබට කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි කමක් නිසා නෙමෙයිනේ. එවිට අපිට හිතන්න පුළුවන් නම් අනේ මම වගේම A levels කරපු කී දෙනෙක් A3ක් අරගෙන කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි වෙච්ච කී දෙනෙක් මේ රටේ ඉන්නවද පුතේ? කී දෙනෙක් ඉන්නවද? කී දහක් ඉන්නවද A3ක් අරගෙන ඉසෙට් ස්කෝර් එක මත ලංකාවේ තියෙන ඉසෙට් අගයන් මත තමයි යම්කිසි විශ්වවිද්‍යාලයකට කිසිම විශ්වවිද්‍යාලයකට තේරීපත් වෙන්න බැරි නොහැකිද? එතකොට මෙතන ඉන්න ගොඩක් වෘත්තිකයන් අපිත් එක්ක Zoom තාක්ෂණය හරහා වගේම live තාක්ෂ Facebook live හරහා වෘත්තිකයෙක් ඉන්න බුණා. මට වැඩට යන්න විදියක් නැහැ. තේරුණා? එතකොට අපිට හිතන්න පුළුවන් නම් මට අඩුම ගානේ රැකියාවක් තියෙනවා. මට රැකියාවක් තිබිලයි මේ ගෙදර ඉන්නේ යන්න විදිහක් නැතුව සංචරණ සීමා හැටින්. මේ රටේ තරුණ තරුණියෝ කී දෙනෙක් ඉන්නවද රැකියාවක් නැතුව? දේශපාලකයන් පිටුපස්සේ යන රැකියාවක් ලබා දෙන්න කිය අඩු ගානේ වසර 4-5 උපාධි තියාගෙන පිළිගත් විශ්වවිද්‍යාල උපාධිධාරීන් නිවෙස් වල කී දෙනෙක් ඉන්නවද රැකියාවක් නැතුව? ඒතර ඔබට හිතන්න පුළුවන් නම් අනේ මම මේ රැකියාවක් තියාගෙන රටේ තත්ත්වය ගෝලීය වසංගතය හැමෝම මම ගෙදර ඉන්නේ. හැබැයි රැකියාවක් නොමැති කී දෙනෙක් මේ රටේ ඉන්නවද? එතකොට යම් කෙනෙකුට හිතන්න පුළුවන් ඇත්තටම සර් මට රැකියාවක් නැහැ. මම මේ රැකියාවකුත් නැතුව රැකියාවක් හොයාගන්න ඕන්න මෙන්න කියලා හිතනකොට මේ කොරෝනාවක් ඇවිල්ලා කඩාපාත් වුණානේ සර්. එහෙම කියපු අය ඉන්නවා. ඔව් පුතේ. ඉන්නවා.
තියෙනවා අපිට දකින්න ලැබෙනවා. හැබැයි පුතේ අපේ අතපය හතර අපිට නැති උනේ නැහැ නේද? මේ ලෝකේ මේ රටේ කී දහක් ජීවත් වෙනවද පුතේ අතපය හතර නැතුව? අතපය හතර නැතුව ජීවත් වෙනවද? යසට කුඹුරක් කොටන මිනිස්සු ඉන්නවා පුතේ කකුල් දෙක නැතුව, දෙපා වාරු නැතුව. මේ උරහිසට උදෙලු කොටේ තියාගෙන කුඹුරු කොටන මිනිස්සු අපි දැකලා තියෙනවා. ජනමාධ්‍ය හරහා අපේ සමාජ මාධ්‍ය හරහා අපි දැකලා තියෙනවා. එතකොට හිතන්න පුළුවන් මට නැති වුණේ මේ පුංචි කාලයක්. අවුරුද්දක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්. හැබැයි මේ අවුරුද්ද දෙකට මගේ ජීවිතය කියන්නේ නැහැ පුතේ. අවුරුද්දකට දෙකකට අපේ ජීවිතේ විනාශ වෙන්න දෙන්න එපා. යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් සර් මම ඉගෙන ගත්තා, ඔක්කොමත් කරා, මම හිතාගෙනම හිටියේ 2020 දී මගේ ඔක්කොම ප්ලෑන්ස් ක්‍රියාත්මක කරන්න, ජොබ් එකක් කරන්න, හොඳ වාහනයක් ගන්න, ගෙයකට ඉඩමක් ගන්න කියලා. එතකොට මෙහෙම හිතන්න බෑද? ඇයි 2020 වෙනකම් හිටියේ? ඇයි 2020ට කලින් ඔබ ජීවත් වුණේ නැත්තේ? මෙන්න මේ වගේ පුතේ අපි තුලින් ගොඩනගා ගන්න ආතතියින්ට තමයි අපි බහුතරයක් ලක් වෙලා බහුතරයක් මේ නිවෙස කියන අපේ ගෘහස්ථය තුල අපි කියන අපි අනේ හරි මා ටෙන්ෂන් එළියට යන්නේ කොයිලද යන්නේ විදියක් නැහැ කී හිත ඇවුලෙන් ඉන්නේ පුතේ. මෙන්න මේ විදිහට හිතින් ආතතිය හදාගත්ත කට්ටිය වැඩක් පළක් නොකරන අය. ඔබ වගේම මේ කතා කරන මමත් දින 5 ගෙදර තමයි මට අඩුම විවේක, මට ගෙදර ඉන්න තමයි විවේකයක් නැත්තෙම. මම උදේ 4ට 5ට මගේ ගෙදරින් ගියාම මම හවස රෑ 10 11 වෙනවා ගෙදරට එනවා. මගේ කලා කටයුතුත් එක්ක, මගේ පාසලේ වැඩ කටයුතුත් එක්ක, මම නාට්‍ය ශිල්පියෙක්, කලා ශිල්පියෙක්, ඊට අමතරව ගෘහවරයෙක්, මේ හැමදේමත් එක්කම මම උදේට එළියට ගියාම හවසට එන වෙලාව මම ගෙදරට කියලා ගියාට මම එන්නේ 8ට කියලා, සමහරට 8ට එන්න ඉඩක් නැහැ, 10 වෙනවා. ඒක තමයි. එතකොට ඔබට මේ ඔබට කතා කරන මමත් ටෙන්ෂන් එකෙන් හිටින අද මට වාට කතා කරන්න පුළුවන්ද මේ විදියට? මට මේව කොන්ද කිලියොන් තුන මගේ කල ඍජුව තියාගෙන මට වාට කතා කරන්න පුළුවන්? එහෙනම් මගේ මුහුණෙන්, මගේ වාග් විලාසයෙන්, මගේ ටෝන් එකෙන්, මගේ කතාවේ තියෙන ඒ ශබ්ද රසයෙන් ඔබට තේරෙනවා මේ මෙයා ඉන්නේ මොකක් හරි ගැටලුවක, ප්‍රශ්නයක කියලා. නැහැ. අපි හැමෝම මිනිස්සු. ඔබත් මිනිස්සෙක්. ඔබට තියෙන අංගපසඳුම තමයි මටත් තියෙන්නේ. ඔබට තිබෙන අතපයම තමයි මටත් තියෙන්නේ. ඔබට තිබෙන චින්තන ශක්තිය අපි එකිනෙකාගේ චින්තන ධාරණයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒක සාපේක්ෂයි. අපි හිතන්න ඕනේ හිත ශක්තිමත් කරගන්න ප්‍රථමයෙන්ම. හිත ඔබ වගේම ඔබේ වයස පහු කරමින් මම මීට අවුරුදු 7කට 8කට කලින් ඔබේ වයස 10ක් කියමුකෝ. ඒ වයසේදී මම ඔබේ වයස නියෝජනය කරපු පුද්ගලයෙක්. පුද්ගලිකව මමත් හිතුවා නම් ටෙන්ෂන් කියලා නැහැ පුතේ. ටෙන්ෂන් එක ඇති වෙන්නේ මේ ආතතිය කියන ස්ට්‍රෙස් අපි ස්ට්‍රෙස් රිලීස් කරනවා. මම මේ කියනවා ස්ට්‍රෙස් එක මේ ආතතිය ඇති වෙන්නේ පුතේ වැඩක් පළක් නොකිරීමෙන්. මම අපේ Zoom තාක්ෂණය හරහා එකතු වෙන අර විශේෂයෙන් සමහර කරන ඔබට ඕනෑම ගැටලුවක් තියෙනවා නම් මාතක සජීවීව කතා කරන්න පුළුවන්. මොකද ඔබ Zoom තාක්ෂණය හරහා එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මම උදේ මම අවදි වුණාම මට මගේ දවස මම ෂෙඩියුල් කරලා ඉවරයි. මගේ දවසේ මෙන්න මේ වෙලාවට මම මේ දේ කරනවා. ඒ වෙලාවට පුතේ මගේ නිවසට කවුරු හරි දැන් මේ දවස්වල සංචාරන සීමාවක් කිසිම කෙනෙක් පැමිණෙන්නේ නමුත් මොන පාරිසරික බාධකයවත් මොන මානසික ආත්මයක් මම ඒ වැඩේ ඒ යොදාගත් වෙලාවට මම සිදු කරා. දැන් මමත් හිත හිටියොත් අනේ තාම මේ ලොක්ඩවුන් තාම සංචාරන සීමා කවදා වැඩට යන්න වෙයිද, කවදා ආයෙ කලා නිර්මාණ කරන්න වෙයිද, කවදා ආයෙ අපේ විදිහට කලින් තත්වයට ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් වෙයිද? ඔන්න ඔය වගේ හිතුවනම් පුතේ මොකද වෙන්නේ? අපේ මේ ගත කරන මොහොත අපතේ යනවා. ඒ අපතේ යෑම අපිට කිසිදාක ගන්න බෑ. ඔබ දැන් පසුතැව වෙන්න පුළුවන් අපරාධ දෙවියනේ මම මේ 2020ට කලින් මේක කරා නම් ඉවරයි. දැන් මේ 21 2020 මුල් භාගයේ 2009 අග භාගයේ අපිට මේ කොරෝනා වසංගත තත්ත්වයක් ආවේ. දැන් ඔබ මේ වෙනකොට පසුතැව වෙන්න පුළුවන් අපරාධේ මම ගෙදරට වෙලා ක්‍රිකට් ගා හිටියේ, බොරුවට යාළුවොත් එක්ක පිට්ටනි ගානේ රස්තියාදු ගා හිටියේ. අපරාධේ මම මේ කමගේ කාලේ යමු අපතේ යදෙවි මම මීට කලින් මේක try කරා නම් මේ වෙනකොට මම අද පඩියක් ගන්න ජොබ් එකක් කරන ගෙදර නම් එහෙනම් Zoom එකෙන් හරි මම වැඩ කරනවනේ කියලා හිතෙන්න පුළුවන්. ඒක හිතමින් ඔබ ආතතියෙන් පසු වෙන්න පුළුවන්. දැන් මේකට කරන්න දෙයක් නැහැ. හැබැයි අපි දැන් මේ මොහොතේ අපිට ලැබිච්ච මේ ඉඩ ප්‍රස්තාවයෙන් අපි
දියුණු වෙන්න උත්සාහ කරන්න ඕනේ. මේ මොහොතේ එරික් යුවන් කියන්නේ අපේ Zoom එකේ ඩිරෙක්ටර් මේ වෙනකොට ඔහු ලෝකයේ බිලියනපතියන් ලෝකයේ ධනවතුන් අතර ක්‍රමක්‍රමයෙන් ශීඝ්‍රයෙන් ඉහළට නැගිමින් ඉන්නවා. ඒ මොකද මේ වෙනකොට Zoom තාක්ෂණය ලෝකේ පුරා ව්‍යාප්තයි. Zoom අද චූටි දරුවයි නම් නර්සරි එකේ චූටි දරුවයි නම් අපේ වෘත්තිකයන් දකමි Zoom එක හරහා තමන්ගේ වෘත්තිමය කටයුතු අධ්‍යාපන කටයුතු මෙකී නොකී බොහෝ දේවල් කරනවා. ඉතින් ඒක ආදායමක්. Zoom එක මීට තිබිට පෙර Zoom එකේ අධ්‍යක්ෂකවරයා සභාපතිවරයා මේ මොහොතේ ශීඝ්‍රයෙන් ලෝකයේ ධනපතීන් අතර ඉහළට පැමිණෙමින් ඉන්නවා. ඒ දක්ෂතාවයෙන්. ඔහු අද එවැනි තාක්ෂණයක් හොයාගත්තේ නැත්නම් අද ඔබමා මේ විදියට අපි මෙහෙම සුවදව සාකච්ඡාවක් යෙදෙන්නේද? හරි සරලයි නේද මේ විදිහ? හරි සරලයි. වෙනදට අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට මොකක් හරි සෙමිනාර් එකකට අපි මොනවා හරි දෙයකට සම්බන්ධ වෙන උදේ ඉඳන් ලෑස්ති වෙලා බත් එකක් බැඳගෙන බස් එකේ ගිහිල්ලා බස් එකකට වෙනම වියදම් කරගෙන දාඩිය දාගෙන ෆෑන් එකක් නැත්තම් යන්නේ විද්‍යාවක් අයිනේ වාලා මොන තරම් අපි අපේ භාෂාවෙන් කියන මොන තරම් කට්ටක් කරනවද මේ බලන්න අපේ ගෙදර අපිට කැමති ඇඳුමක් ඇඳගෙන කැමති තැනක වාඩි වෙලා සුවපහසු ඕනනම් තමන්ගේ ඒක අභිවි තමන්ගේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒක තමයි පුතේ අපිට මේ වසංගත තත්වයෙන් අපි ලැබපු අලුත් අත්දැකීම. දැන් අපි කවුරුත් එපා කිව්වද? අපෝ අපිට එපා කොරෝනාත් එක්ක ආපු කිසිම දෙයක් අපිට එපා Zoom ඕක ආවේ කොරෝනා නිසා තමයි ඔය කොරෝනාව නිසා තමයි Zoom එක ආවේ. අපිට එපා කියනවද? නෑ. අපි Zoom එකෙන් ඒ software එක ඒ තාක්ෂණය හරහා අපි බොහෝ දේවල් ඉගෙන ගන්නවා. Zoom එක කොහොමද ඔපරේට් කරන්නේ? Zoom එක හරහා කොහොමද අපි ඉගෙන ගන්නේ? මේකී නොකී බොහෝ දේවල් අපි ඉගෙන ගන්නවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මම ගෙදරට වෙලා මෙහෙම ආතතියෙන් පසු වෙන්නේ? පුතේ මේක තමා විසින් නැති කරගත් තත්ත්වයක්. මම කියනවා මම වගකීමෙන් කියනවා මටත් ඔය ඔබට හා සමාන දැන් අපේ කලින් සඳහන් කරපු පුතා කිව්වා වගේම මටත් විවිධ සාමාන්‍යයෙන් චූටි විනාඩි 5ක් හරි ගෙදරක නිකන් නිදහසේ ඉන්නවනේ. ඒ නිදහසින් නම් මට මතක අනේ ගොඩ කාලෙකින් ට්‍රිප් එකක් ගියේ නෑ. හරි යන්න ආසයි. අනුරාධපුර කොරෝනාවට පැත්තේ නුවරඑළියට පැත්තේ ගිහින්. ඒ මතක් වෙච්ච ෂණින්ම මම කල්පනා කරනවා අපි තාම වයසට ගිහිල්ලා නෑ. අනුරාධපුර පොළොන්නරුව හෙට රැයින් ඉන්දියාවට යන්නේ නෑ. නුවරඑළිය සීතල එක රැයින් නැති වෙන්නේ නෑ. අපිට ඉවසලා ගෙදර හිටියොත් මේ ගෝලීය වසංගතය අපිට සහ මුලින්ම තුරන් කරන පුද්ගලයන් විදියට පුරවැසියන් විදියට අපි සහයෝගය දුන්නොත් අපිට නොබෝ දිනකින් අපිට අපේ සුපුරුදු ජීවිතයට අපේ පුරුදු ලයිෆ් ස්ටයිල් එකට ගොඩ ඔයගොල්ලන්ගේ භාෂාවෙන් අපි පොෂ් එකට කතා කරන්නේ එහෙම තමයි අපේ කට්ටිය ජීවන ධර්ම ලයිෆ් ස්ටයිල් එකට අපිට ගොඩ ගහන්න පුළුවන්. ඒක තමයි අපේ ඉවසීම හා මනස දියුණු කිරීම. දැන් පුතේ අපේ ගොඩ දෙනේ මෙන්න මේ ආතතිය කියලා කියන්නේ මොන මම මේ ජීකේම නිකන් ඉඳන් මොන මම ටීවී එක බලනවා. ඒකත් නැත්තම් පිස්සු හැදෙනවා මෙයා. අනේ ඕක තමයි කියන්නේ. ටීවී එක තමයි පුතේ අපේ තියෙන ආතතියට ප්‍රධානම හේතුව. මේ රූපවාහිනිය තමයි අපේ වර්තමාන සමාජයේ අපේ දුවදරියන්ට වැඩිහිටියන්ට ප්‍රධානම හේතුව අපේ රටේ තියෙන නාට්‍ය කලාව. මම වගකීමෙන් කියනවා. වගකීමෙන් කලා ශිල්පියෙක් විදිහට කලාකරුවෙක් විදිහට වගකීමෙන් කියනවා වර්තමාන ටෙලි නාට්‍ය කලාව කොහෙද පුතේ අපේ ජීවිතේට ගන්න දෙයක් තියෙන මේ ටෙලි නාට්‍ය තුල. ඉතින් මේ ආතතියක් නේද අපි ගෙදර කරන් බිල දාගෙන උදේ ඉඳන් රෑ වෙනකම් මේක දාගෙන අර දෙපය මේ දෙපය කියලා දාගෙන 7 මාට්ට වඩනම 10 මානකම් වාඩි වෙලා මේ අපි අපේ කාලේ යොමු කරන්නේ විහිං ආතතිය ගන්න නේද. ඉතින් ඔන්න කල්පනා කරනවා අනේ දැන් හෙට මොකක් වෙයිද දන්නේ අරයව මේ මැරි කරයි දන්නේ නේද අපරාධය අනේ අරුට ගහන්න අනේ තිබුණේ මොකද්ද අනේ කෝල් කරලත් කියනවා. ඔයව අනේ බලන්න නේද යාගේ තාත්තා අපිට වැඩක්ද පුතේ අපිට වැදගත් දෙයක්ද ඒ ටෙලි නාට්‍යයේ නළුවා හෝ නිලිය හෝ ඒක මොකක් හරි අපිට ඒක වැදගත් දෙයක්ද නැහැ පුතේ. අන්න ඒක තමයි ආතතියට මේ වර්තමාන ආතතියට මේ කොරෝනා කිය ඒක පිටම අපි ආතතිය දානවනේ මේ අපි ගෙදර නිවෙස තුල විහිං සල්ලි දීලා ආතතියක් මෙන්න මේ ගන්න. මුතල් වේදම් කළා. අපේ ඉලෙක්ට්‍රිසිටි බිල් එකට පවා වේදම් කළා මේ ආතතියක් ගන්න. ඒ වෙලාවේ පුතේ පොතක් කියවන්න යමු කරාන. ඔයාගේ දැනුමට යමක් එකතු කරා ගන්න නැතන වටිනව නේද? විශේෂයෙන්ම පුතේ මගේ ගෙදර
රූපවාහිනිය කියන්නේ ඔබට පසුබිමෙන් පේනවා ඇති මගේ ගෙදර රූපවාහිනිය මේ වෙලාවට මම මේ මොහොතේ කතා කරන්නේත් මගේ රූපවාහිනිය පිටිපස්සේ තියෙනවා. මගේ ගෙදර තව පිරිස ඉන්නවා. ඕන් රූපවාහිනිය නමන්නේ නැහැ. එහෙනම් මට වෙනත් තැනක ඉඳන් නිවසේ මේ සූම් තාක්ෂණ හරහා ඔබට එකතු වෙන්න තිබුණා. මොකද පුද්ගලිකව අපි ආදර්ශමත් වෙන්න ඕනේ. කලා ශිල්පීන් විදිහට කලාකරුවන් විදිහට විශේෂයෙන්ම ගුරුවරයෙක් විදිහට අපි සමාජයට ආදර්ශමත් වුණොත් තමයි අපි පසුපස එන්නේ. අපිව අනුකරණය කරන අපි දිහා බලලා යමක් ඉගෙන ගන්න කෙනෙක් ජීවිතේ යමක් ඉගෙන ගන්න. මගේ ගෙදර රූපවාහිනියක් තියෙනවා. ඒක ප්‍රවෘත්ති බලන්න විතරයි. ප්‍රවෘත්තිත් අපි බොහෝ විට රූපවාහිනිය හරහා බලන්නේ නැහැ. අපේ දැන් තාක්ෂණයේ දියුණුවේ ජංගම දුරකථනය හරහා අපිට ප්‍රවෘත්ති බලන්න පුළුවන්. අවශ්‍ය නම් බලන්න පුළුවන්. මොකද ප්‍රවෘත්ති වල වුණත් අද තියෙන ප්‍රවෘත්ති නෙමෙයි. එකම ප්‍රවෘත්තිද මේ රටේ තිබෙන සමහර කලාවට ඉන්න ප්‍රවෘත්තිද තියෙන්නේ. එකම දේ රිපීට් කර කර කියන. ඉතින් අපි මේ එකම දේ අපේ ඔළුවට මේක දාගන්න. නිවෙස තුල. අපි දැන් සමාජයෙන් නිවෙසින් එළියට යන මොහොතක නම් ඔන්න ඒ ආපු දේ අපෙන් පොඩ්ඩක් දුරස් වෙනවා අර යමට වටපිටාව බලලා යාළුවොත් එක්ක කතා කරලා එනකොට. ඉතින් නිවෙස තුල පුතේ අරවා දේවල් බලලා අපේ ප්‍රශ්නත් හිතලා ටීවී එකේ ප්‍රශ්නත් හිතලා ඒ නළුවගේ නීලියගේ ප්‍රශ්නත් හිතලා ටෙලිග්‍රාම එකේ ඒ කොල්ලගේ කෙල්ලගේ ප්‍රශ්නේ හිතලා ඉන්නකොට කොහොමද ආතතියෙන් පිරෙනවා. මොකද අපි රොබෝ ලයින් ඉතින් අපි ආතතිය හරහා මේ මිල මුදල් දීලා ආතතිය ලබා ගන්න. දැන් මම ඔබට සඳහන් කරන්න අපි කොහොමද මේ ආතතියෙන් දැන් ඔය සර් වා කියනවනේ ටෙලිග්‍රාම බලන්නත් එපා. ටීවී බලන්න එන මොනවද සර් කරන්න කියන්නේ? කොහොම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මම නොකියුවට හිතයට ඇහෙනවා. යානම් කියයි ගෙදර ඉඳන් මොනවා කරන්නද අප්පා? උදේ ඉඳන් රැ වෙනකම් මොනවා කරන්නද? නිදා ගන්නකම් මොනවා කරන්නද ටීවී බලන්න. පුතේ ඔයා මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙන්නේ Zoom තාක්ෂණය හරහා ලැප්ටොප් එකකින් වෙන්න පුළුවන්. නැත්නම් ජංගම දුරකථනයෙන් යනකොට දැන් වර්තමානයේ තරුණ තරුණියන් හරි ඇත්තම කතාවකින් හරි පොෂ්. මගේ කාලේ මම ඒ ලෙවල් ගන්නකොට මට ජංගම දුරකථනයක් තිබුණේ නැහැ. මගේ තාත්තා මට ජංගම දුරකථනයක් කරන් දුන්නේ මම ඒ ලෙවලුත් ඉවර වෙලා උසස් අධ්‍යාපනය හදාරන්න. නමුත් දැන් ඔබ මෙතන උසස් අධ්‍යාපනය හදාරන්න කලින් අය ඇති O level තමයි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇති. ඒ වගේම Facebook live හරහා අපේ YouTube නා රේඩියෝ කන්තර YouTube නාලිකාව හරහා එකතු වෙන විවිධ තරතුණම් වල පුද්ගලයන් ඇති. ඔබ හැම කෙනාගේම අතේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවා. මේ ස්මාර්ට් ජංගම දුරකථනය අපිට කොතෙකුත් දේවල් කරන්න පුළුවන් ද පුතේ? අපි මෙතන ඉන්නව කුලයේ පුතේ මෙතන ඉන්නව වෙන්න පුළුවන්. මෙතන ඉන්නව වෙන්න පුළුවන්. තමන් රූපලාවන්‍ය ශාස්ත්‍රයට කැමති ආදරණීය දරියන් ඉන්න පුළුවන්. තරුණයන් ඉන්නත් පුළුවන්. වෘත්තීමය වශයෙන් බිස්නස් කරන්න කැමති අය ඉන්න පුළුවන්. මම කැමති සර් මගේම කියලා ව්‍යාපාරයක් ස්වයං රැකියාවක් කරන්න කැමති කෙනෙක්. මම ස්වයං රැකියාවක් කරන්න කැමතියි. මම කැමති සර් විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් වෙන්න. මම කැමති සර් ගුරුවරයෙක් වෙන්න. ඔය වගේ විවිධ සමාජයේ විවිධ මේ අපේ රටේ තියෙන සමාජ ශෝධනීය විතුතනක් තමයි අපේ රටේ ඉහළම පැලැන්තියේ කියලා යම්කිසි කැටගරි එකක් තියෙනවා. මෙන්න මේ රැකියාව තමයි ඉහළ. අනිත් දේවල් ඊට වැඩිය පහත් නෑ. තමන් නියලන වෘත්තිය හරි ගෞරවයෙන් කරන්න. කාටවත් ඕනවට තමන්ගේ වෘත්තිය තෝරගන්න එපා. විශේෂයෙන් ආදරණීය තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබ අපේ රටේ අනාගතය, මගේ රටේ ශ්‍රී ලංකාවේ අනාගතය බාර ගන්න ඉන්න ඔබ. අපේ ශ්‍රී ලංකා යෞවන සමාජය හරහා මේ කරන්නේ සමාජ සත්කාරයක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක යෞවන සමාජය හරහා මේ කරන මේ කටයුතු මේක යෞවන සමාජයේ අපි සමාජිකත්වම මොනවද ඔය තොරණක් ගන්නවා කොසොන්නකට කූඩුවක් කරනවා දවසල් නෑ පුතේ. මේක ඊට එහා ගිය දෙයක්. මේක ප්‍රාදේශීය වශයෙන් මේ ප්‍රවර්තන වැඩසටහන මේක ජාතිකම පළාත් මට්ටමට, දිස්ත්‍රික් මට්ටමට, පළාත් මට්ටමට, ජාතික මට්ටමට, ජාත්‍යන්තර මට්ටමට යන වැඩසටහන. එනිසා ඔබ හිතන්න එපා මේ සම්බන්ධ වෙලා ඉන්නේ මේ නිකම් මේ වැඩසටහනක් පමණයි කියලා. ඔබට මේ ලැබෙන්නේ වටිනා අවස්ථාවක්. විශේෂයෙන් Zoom තාක්ෂණය හරහා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට ඒ සීමිත පිරිස අතර ඔබේ අවස්ථාව හිමි කරගෙන අවසන්. මින් මතුවට ශ්‍රී ලංකා යෞවන සමාජයේ මේ අපේ දිස්ත්‍රික් යෞවන ප්‍රාදේශීය කල්චර ප්‍රාදේශීය යෞවන සමාජය හරහා යෞවන සම්මේලනය හරහා මේ කෙරෙනා වැඩ කටයුතුක දායක වෙනවා. දැන් ඔවුන් මේ වෙලාවේ ඔබ වෙනුවෙන් සමාජ සත්කාරයක්. ඔවුන්ට මේ කාලය මේ සම්පත් දායකත්වය වෙන දෙයකට යොමු කරන්නේ නැහැ. නමුත් ඔවුන්
මේ ඒ සඳහා තම පූර්ණ දායකත්වයේ අපේ සම්පත් දායකත්වය ඇති වුණ ඔබ ඉන්නේ කාලය ශ්‍රමය හැමදේම කැප කරනවා. ඉතින් අපි නැවතත් අපේ මාතෘකාවත් එක්ක එකතු වෙමු. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මොනවද කරන්නේ? පුතේ අපි සාර්ථකත්වයට අසාර්ථකත්වයට මම ඔබට පහදලා දෙන්නම් ක්‍රමක්‍රමයෙන් මම ආදරෙන් තාම කාරුණිකව අහනවා. මෙතන ඉන්නවද? මේ වෙනකොට වෘත්තීමය කටයුත්තක නියැලිලා වෘත්තිය අහිමි වෙච්ච කෙනෙක්. ඔව් සර් මේ කොරෝනාත් එක්ක මගේ ජොබ් එක නැති වුණා. එහෙමයි ඉන්නවද මෙතන? සූම් තාක්ෂණය හරහා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔව් සූම් තාක්ෂණය නැත්නම් සර් මම මේ අවුරුදු තමයි ජොබ් එකක් කරන්න හිටියේ. මට ජොබ් එකට යන්න විදිහක් නැති වුණා. එහෙම කෙනෙක් ඉන්නවද අපිත් එක්ක එකතු වෙලා? අවංකව අපි අදහස් ප්‍රකාශ කරමු. මේ වැඩසටහන ඔබ වෙනුවෙන් අපේ ප්‍රාදේශීය යෞවන සම්මේලනයේ මේ කරනා වූ මෙහෙවර ඔබේ දායකත්වය අවශ්‍යයි. ඔබේ අදහස් අපිට හරි වටිනවා. එවැනි තත්ත්වයක ඉන්නවා. නැත්නම් මොකද්ද ඔබේ ආතතිය? ආදරණීය ඔබගෙන් මම මේ අහන්නේ. ඔව් මෙතන ඉන්නවද එහෙම? මම හරි කැමති දරුවනේ කතා කරනවා නම් අපි සුවදශීලීව කතා කරමු. මිතුරනි ඔබ නිදිද? අපිට මේ සජීවීව යම්කිසි දේශන ශාලාවක තියෙනවා නම් අපිට කතා කරන්න තිබුණා ඔය ළඟ ඉන්න කෙනාට ටොක්ක්ක් අනින්න කියලා. මොකද මේක සූම් තාක්ෂණය හරහානේ. නැත්නම් ටොක්ක්ක් හරි අනින්න තිබුණා හැරවන්න. හරි කමන්නේ. ඔබට අවශ්‍ය ගැටලුව. ඔබ මේ මොහොතේ යම් මෙන්න මේ වගේ වපසරියක මෙන්න මේ වගේ ආතතියක ඇතයි සිතමින් මම පැහැදිලි කිරීමක් කරමින් ඉදිරියට යන වැඩසටහන තුළ අපි නිතරම පුතේ අපි තුල බැහැර කළ යුතු දේ මම කතා කරන්නේ. ආතතිය දුරු කිරීම සඳහා ආතතියෙන් තොර තරුණයක් වීමට අපි තුලින් දුරස් කළ යුතු දේ මොනවද කියන එක. අපි නිතරම පුතේ අහුම්කම් දෙන්න පුරුදු වෙන්න. අහුම්කම් දෙන්න. මම හරි කියන තැන හැම වෙලෙම ඉන්න එපා. මම හැමර කියන දන අපේ අසාර්ථකත්වයට ප්‍රධානම හේතුවක් තමයි අහුම්කම් නොදීම, සාවධාන නොවීම. යම් කිසි ඒකට තවත් විදියකින් ප්‍රකාශ කරනවා තමාගේ මතයේම මම හරි, මම තමයි පොර. අන්න ඔයගලගේ භාෂාවෙන් මම තමයි පොර. ඒක තමයි ඔයගොල්ලොන්ට ඔබට මට මේ මොහොතේ බහුතරයකට තියෙන මමත්වය මම හරි. අන්න ඒ මමත්වයේ කියන එකෙන් දුරස් වෙන්න පුතේ. මමත්වයේ කියන එකෙන් දුරස් වුණාම අපිට හැම කෙනාටම නම්‍යශීලී වෙන්න පුළුවන්. හැම කෙනාම දී අහන්න. ඔබ සතුයි ඒ කියන දේ පිළිගන්නව ගන්න. මම යම් සිද්ධියක් ප්‍රකාශ කරනවාද ඔබට ඒක ඔබේ ජීවිතයට කොතෙක් දුරට වැදගත් දේ ගන්න. අනවශ්‍ය දේ අයින් කරන්න. ඔබට අනවශ්‍යයි කියලා හිතනවා. එහිදී අනේ මෙයා මොනවා කියනද පිස්සුද ඔයිට වැඩි මේ විකාර ආතතිය කොහොමද ඕක නැති කරන්නේ? ආතතිය නැති වෙනවද ඔබම කරාට? එහෙම නෙමෙයි. ඒකට අවධානය දෙන්න. අවධානය අංක 1. තමන්ගේ මමත්වයෙන් තොරව අහුම්කම් දෙන්න. සාවධානව අහුම්කම් දෙන්න. මමත්වයේ පසකලා මොකද්ද මේ කියන්නේ? මේකෙන් මොකද්ද මට ජීවිතයට ගන්න පුළුවන්? කියන දේ ගැන හොඳට අවධානය යොමු කරන්න. අනිත් දේ තමයි පුතේ මම පළමුවෙන් ප්‍රකාශ කරා. රූපවාහිනිය තමන්ගෙන් දුරස් කරන්න. ඒ රූපවාහිනිය බලන්න තමන්ගේ කාලය තුල තමන්ගේ ජීවිතය තමන්ගේ දවස තුල යොමු කරපු යොදවපු කාලය යොදවන්න පුතේ තමාගේ අනාගතේ ඉලක්කයන් කරා. ඉලක්කය මම කියන්නේ දැන් ඔබ රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්න ඉන්නවනේ ඔබට පුළුවන් ඒ යොදවන කාලේ රූපවාහිනිය යොදවන කාලය ගෙදර ඉඳන් යොදවන්න. අපිට තාක්ෂණෙ දෙන්න කෙනෙකුට කියන කොහොමද සර් ගෙදර ඉඳන් මේ රූපලාවන්‍ය කරන කියලා අහන්න පුළුවන්. දැන් එහෙම අහන්න බෑ අපිට. දැන් හරි තාක්ෂණෙ දියුණු වෙන්නේ. අපේ රටේ රූපලාවන්‍ය කවර ශිල්ප ක්‍රමෝපායන් දැන් ඔන්ලයින් හරහා ඉගෙන ගන්න අපිට පුළුවන්. ඒ තාක්ෂණය දියුණුයි. දැන් අපි වෙනදට සජීවීව දේශන ශාලාවක අපේ රූපවාහිනී නාලිකාවක ගුවන්විදුලි නාලිකාවක සජීවීව අපි ඉදිරිපත් කරන වැඩසටහන අපි දැන් නිවසින Zoom තාක්ෂණය වරේ ඔස්සේ මේ විදිහට කතා කරනවා. ඉතින් ඒක තමයි තාක්ෂණය හරහා අපි ලබාගත්තු පන්නරය. ඒ වගේ ඔබට පුළුවන් රූපවාහිනිය වෙනකොට උදේ කාලේ තමන්ගේ පොතපත බලන එක වෙනුවෙන් වගන්න. අසාර්ථක පුද්ගලයන් අසුරු කිරීම නවත්. නිතරම අපි කියනවා අර පොසිටිව් තින්කින් පොසිටිව් වෙන්න.
කොරෝනා පොසිටිව් නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි දුක් වෙන්නේ කොරෝනා පොසිටිව් වුණොත් නේ. කොරෝනා පොසිටිව් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. සමාජය තුළ, දිනදා ජීවිතය තුළ අගති ඔයාට බෑ. ඔයා කොහොමද ඕක කරන්නේ? ඔයාට සල්ලි තියෙනවද? ඔయిత වැඩි අය කරන්න ගිහලා ඕක ඇනගත්තා. යන්නේ ඒ වගේ තමාගේ ඉන්න තැනින් බිමට ඇදලා දාන්න උත්සාහ කරන අයගෙන් ඈත් වෙන්න. අංක 3 ඈත් වෙන්න කියන්නේ ඔන්න ජීවිතෙන්ම ඈත් කළා දාලා ඔබේ මගේ කිසිම සම්බන්ධයක් නැහැ නැත්තම් මොකක් හරි වෙන වචනයක් දාලා ඔබ කිසිම සම්බන්ධයක් නැහැ. එහෙම නෙවෙයි. තමාව මේ පුද්ගලයා මට යහපතක් කරන්න මේ පුද්ගලයා හදන්නේ මගේ ඉදිරි ගමන වළක්වන්න. ඒ වෙනි පුද්ගලයන් ඈත් වෙන්න. හැබැයි ඔවුන්ව ජීවිතේ පාඩමක් කරගන්න. ඔහු මෙයා මට බෑ කිව්වා. මට බෑ කිව්වා මම මේක කරලා පෙන්නනවා. ගොඩක් කට්ටිය ආතතියට ලක් වෙන තවත් හේතුවක් තමයි මෙන්න මේක. ඥාතීන්, අසල්වැසියන්, යහළුවන් කියන අපේ දුව නම් අපේ පුතා නම් දැන් ලොකු පඩියක් ගන්නවා. යා හවල් රැකියාව කරන්නේ. යා තාම ගෙදර නේද? තාම ජොබ් එකක් නෑ. අවුරුදු 22කුත් කරනවා නේද? අපේ දුව ඕන දැන් ලබන මාසෙ මැරි කරනවා. ඔන්න ඕවා පුතේ ආතතියට ගන්න. ඉතින් මොකද අපිට? යාගේ දුව හෝ පුතා. දැන් අපේ අය විහිං ඔන්න ආතතිය ගන්නවා. ආතතිය ගන්න අන්න ඒක දුරස් කරන්න පුතේ. අන් අය නිසා කවුරුත් කියන දෙයක් නිසා Tamanට ඒක ගන්න එපා පුතේ ඇඳලා. දැන් ඔබට මම බනිනවා. දැන් මොහොත. ඇයි ඒකට ආතතියක් ගන්න? ඔව් බැන්න ඉතින් හරි. මම එක හදාගන්න එච්චර ඕක හිතේ අනේ මට බැන්න දැන් බලන්න කොච්චරයි ගියද්ද මට බනින්න නැතුව ඕක හිත ඉඳීමෙන් ඔබට වෙන්නේ මාවත් එපා වෙනවා. මම යම් කිසි දෙයක් ප්‍රවසනවා ඒ පවසපු දෙයක් එපා වෙනවා. දැන් මම කියපු දේ කොච්චර ඔබේ ජීවිතේ සාර්ථකත්වයට හේතු නෑ මම කරන්නේ. මොකටද මට බැන්නනේ? බැන්න නිසා මම කරන්නේ. එහෙම නෑ පුතේ. Tamanට කෙනෙක් මම ඒකයි කිව්වේ. සාවධානව අහුම්කම් දෙන්න. අදාළ දේ විතරක් ගන්න. අනවශ්‍ය දේ බැහැර ගන්න. පුද්ගලිකව පුතේ මගේ ජීවිතේ මේ කතා කරන්නේ පුද්ගලික අත්දැකීම් කරා. පොතපත හරහා දැනුමට වඩා පුද්ගලිකව මම ඉතින් මගේ ජීවිතය පාවිච්චි කරමින් මම මේ කතා. මට ඔබට වගේම ඔය ගැටලු තියලා තිබෙනවා. මම කලාකරුවෙක් වෙනකොට අපේ ඥාතීන් අතර මම මාතෘකාවක් වෙලා තියෙනවා. ඕවා කළා හරියනවද? ඕවා කරලා සල්ලි හම්බ කරන්න පුළුවන්ද? ඕවා කරලා දෙයක් කරන්න පුළුවන්ද? අපේ දරුවා නම් අන්න අරමයි දැන් මෙච්චරක් වැඩි ගන්නවා දැන් මෙච්චරක් නෙමෙයි කරන්නේ. ඉතින් මට මොකද? දැන් ඕක මම හිතුවනම් ඔව් නේද කියලා මමත් එයාගේ පුතා කරන ජොබ් එක කරන්න try කරා නම් මොකද වෙන්නේ? මට මාව නැති වෙනවා දුවේ පුතේ. මේ අපිත් එක්ක Facebook live හරහා ඉදිරි අපිත් එක්ක එකතු වෙන ඔබටත් මම සඳහන් කරන තමන්ට තමන්ව නැති කරගන්න එපා. අංක 4 අන්න ඒක. කවුරු මොන දේ කිව්වත් තමන්ට තමන්ව නැති කරගන්න එපා. එයාට කියන්න පුළුවන්. එයා ඔන්න අම්මා කියන නිසානේ ඈති ඥායදායෝ කියනවනේ හැමදාම විකාර මට නටන්න පුළුවන් මට හොඳට සින්දු ගැන ඒත් මට සින්දු කියන්න දෙන්නේ නැහැනේ මේගොල්ලෝ. මට කිසිම කම්පිටිෂන් එකකට යන්න දෙන්නේ නැහැ. මියුසික් ක්ලාස් එකකට මම දාන්නේ නැහැ. පුතේ එහෙම හිතලා දුක් වෙන්න එපා. තමන්ට උත්සාහය තියෙනවා. තමන්ට කැපවීම අධිෂ්ඨානය තියෙනවා. ඒක කරන්න බැරින්නේ. තමන්ව තව කෙනෙකුට තලලා පෙළලා වට්ටලා පාගලා මිරිකලා දාන්න ඉඩ දෙන්න එපා. මේ මගේ ජීවිතය. මේක අපිට ඕන විදිහට මට ඕන විදිහට. ඒකෙන් අදහස් වෙන්නේ අම්මා තාත්තා කියන දේ අහන්න එපා. අම්මා තාත්තා කොහොමද එහෙම නෙමෙයි. තමන්ගේ ඩ්‍රීම් එකට ඩ්‍රීම්ස් තියාගන්න එපා පුතේ. ඩ්‍රීම්ස් කියන්නේ සිහින තමන්ගේ ජීවිතෙන් අයින් කරන්න. ඊළඟ සාධක කියන්නේ ඒක. සිහින කියන්නේ නිදිහානට පමණක් සීමා කරන්න සිහින. සිහිනයන් අපි නිදිහානේදී දැකලා උදේ ලිපිනකට අඩු අනගානේ අපිට මතක නැහැ හීනේ මුලැමැදාකවත් මතක. එහෙම නෙමෙයිද? සමහරවිට අපි ගෙදරට කියනවා මම ඊයේ දැක්කන මාර ඉදින් ගෙදරින් යන මොකද්ද හීනේ? මතක නැහැ මොකද්ද මෙන්න මෙහෙම ආවා උගල මතක නැහැ. හීන තියාගන්න එපා පුතේ. හීන කාලයත් එක්ක වෙනස් වෙනවා. ටාගට්ස් තියාගන්න ජීවිතේට. ටාගට්ස් එකක් තියම් ටාගට් එක වෙනස් වෙන්නේ නැහැ ජීවිතේ. ඔබ ටාගට් එකට වැඩ කරන්න. මේ ලද විරාමයේ මේ කොරෝනා නිසා අපි මේ ගෘහස්තව ගත කරන කාලය තුල ඒ ටාගට් එකට වැඩ කරන්න. කෙනෙකුට කොහොමද සර් ටාගට් එකට වැඩ කරන්නේ මගේ වැඩ ටික කරගන්න බැරි. කොහොමද පුතේ බැරි වෙන්නේ? කොහොමද බැරි වෙන්නේ? දැන් මම ඔබෙන් ගැටලුවක් අහුවා ඔබ මේ මොහොතේ ඉන්න තත්ත්වය මට පැහැදිලි කරන්න කියලා. මට සජීවීව ඔබට ඔබේ පුද්ගලික ගැටලුවට සජීවීව මේ මොහොතේ නම් පිළිතුරු දෙන්න. ඔබ
ඔබේ ගැටලු යොමු නොකරන නිසා මම පොදුවේ සමස්තයක් විදිහට කුලකයන් උදාහරණයට අරගෙන මම මේ කතා කරන්නේ. අපේ වෘත්තිය, අපේ අනාගත ටාගට් එක, අපේ ඉදිරි යන ඉලක්කයට වැඩ කරන්න මේක තරම් ආයි ලැබිච්ච අවස්ථාවක් නෑ පුතේ. මේ තරම් ලැබිච්ච අවස්ථාවක් නෑ. පුද්ගලිකව මම මගේ ජීවිතය තුළ මේ කොරෝනා වසංගතය 2009 අගභාගයේ සිට 2019 අගභාගයේ තමයි කොරෝනා වසංගතය ලංකාවට ඇවිල්ලා 2020 මාර්තු මාසේ තමයි අපි ලොක්ඩවුන් තත්ත්වයට සංචාරන සීමා වෙලා අපි රට වහන තත්ත්වයට එදා සිට අද මේ අවුරුද්දක එකමාරක කාලෙ මම මේ ලද විවේකයේ තුල මම ජීවිතයට ලබාගත් දේ බොහෝ පුද්ගලිකව ඒ කතා කරන්නේ අත්දැකීම. කවුරුත් දිහා බලලා කාගෙන්වත් අහලා කාගෙන්වත් ඉගෙනගෙන අහවල් කෙනා මෙහෙම දියුණුවා නෙමෙයි. මේ මගේ ජීවිතය හරහා මම කතා කරන්නේ. මේ ඔබට කතා කරන මම හරහා මගේ ජීවිතයේ මම මේ කොරෝනා වසංගතයත් එක්ක මම හිත ඇවුලෙන් ගත වුණා නම් පුතේ අද මේ වෙනකොට මට ලැබිච්ච කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. අඩු ගානේ මම නර්තන ශිල්පියෙක්, නර්තන ආචාර්යවරයෙක්. මම විශ්වාස කරේ නෑ මීට පෙර කොරෝනා වසංගතය අපි කතාවටත් කියන පුතේ කැපෑලෙන් පීනන්න උගන්නන්න බෑ කියලා. හැබැයි පුතේ ඒ වගේම අපි විශ්වාස කරේ නෑ මේ ඔන්ලයින් හරහා ඩාන්සින් වගේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් උගන්නන්න පුළුවන්ද? නෑ, පුළුවන් වුණා අන්තිමට. අපිට පුළුවන් වුණා. මම වෘත්තීය නර්තන ශිල්පියෙක්, නර්තන ආචාර්යවරයෙක් විදිහට අපි දැන් ඔන්ලයින් ඩාන්සින් උගන්නනවා. ඔන්ලයින් අපි සමාජ සත්කාරයක් විදිහට මාධ්‍යකරණයේ අපේ දරුවන්ට උගන්වනවා. වෙනදට මම ලංකාවේ විවිධ පළාත්වලට කුරුණෑගලට කළුතරට වෙනත් විවිධ පළාත්වල ලංකාවේ මෙකිනෝක විවිධ පළාත්වලට මම උදේ පාන්දර ගිහිල්ලා ඉවිල්ලා කරපු සෙමිනාර්ස් අද මම ඔන්ලයින් මේ විනාඩි 30ක 40ක පුංචි කාලයන් එකතු කරගෙන මම අද ඔන්ලයින් රටේම දරුවන්ට කතා කරනවා. රටේම දරුවන්ට දේශන පවත්වනවා. රටේම දරුවන්ට නර්තනය උගන්වනවා. මගේ පාසලේ දරුවන්ට නර්තනය උගන්වනවා. මේ කොරෝනා ඉන්න කලින් අපි හිතුවේ නේ අපිට Zoom තාක්ෂණය හරහා මේ වගේ තාක්ෂණය උපයෝගී කරගෙන ඩාන්සින් වගේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් උගන්වන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි අපි මේ ජීවිතේට ලබාගත්තු අත්දැකීම. මමත් හිතුවා අන්නේ කොරෝනාත් එක්ක දැන් ඔක්කොමත් ඉවරයි, ඔක්කොම වහලා, ක්ලාසුත් වහලා, ස්කෝලත් වහලා, දැන් ඔක්කොම හරි ගෙදරට වෙලා කකා බිබී ඉන්න විතරයි තියෙන කියලා මම හිතුවා නම් පුතේ මොකද වෙන්නේ? මේ ඔබට කතා කරන මම අද මෙතන නැහැ. මේ කතා කරන්න ජීවිත අත්දැකීම. අපේ රටේ අධ්‍යාපනය ක්‍රමයේ තුල වගේම අපේ පුද්ගලයන්ගේ මනස ශෝධනය විට අපේ රටේ ගොඩක්ම අය පොතපතට සීමා වෙනවා. පොතේ දැනුම විතරයි. පොත බලලා තමයි උයන්නේ. පොත බලලා තමයි ඩ්‍රයිවිං ඉගෙන ගන්න. පොත බලලා තමයි කිසිම දෙයක් ප්‍රැක්ටිකලි try කරලා බලන්නේ නැහැ පුතේ. try කරන්න යන්නේ. මම මේ කතා කරන්නේ තමාට අපට මට පවුලට රටට වැදගත් දේ පමණයි try කරන්න කියන්නේ. සමාජ විරෝධී දේවල් නෙමෙයි. පුද්ගලිකව තමන්ට තමන්ගේ ශරීරයට අවඩක් වෙන දේවල් නෙමෙයි. මම මේ කතා කරන්නේ. තමන්ට වැදගත් වෙන දේවල් වලට අවධානය යොමු කරන්න. තමන්ට වැදගත් වෙන දේවල් වලට. එතකොට ඒ ගත කරන තප්පරය, විනාඩිය, පැය, ඒ හෝරා කිහිපයේ, දවස, සතිය, මාසය, වසර තමන්ගේ ජීවිතය අමතක නොවන අනුස්මරණීය දවසක්, දිනයක් බවට, මාසයක් බවට පත් වෙනවා. මම මේ කතා කරන්නේ අත්දැකීම. කෙනෙකුට හිතන්න පුළුවන් මම මේ පුද්ගලිකව පුතේ මම ගුරුවරයෙක් විදියට දිනදා ඔබ වගේම සුවහසක් දුවදරියන් මාත් එක්ක දවසකට කීප දෙනෙක් වැඩ කරනවා. විවිධ පළාත්වල. ඕන් මට ඉන්බොක්ස් හරහා නැත්නම් මේ සමාජ YouTube සජීවී මාධ්‍ය හරහා යොමු කරන ගැටුම් සමහර ළමයි ඉන්නවා පුතේ මට මට දැන් එපා වෙලා තියෙනවා. එහෙම කියන ළමයි. ඇයි අද ඒ කියපු දේවල් අහලා මම අද මෙන්න මෙහෙම දේවල් කරා. අද මම නිර්මාණ කටයුතු කරනවා. කියපු දේ අහලාද මම මගේම කියලා පද රචනයක් කරා. මගේම කියලා ඔඩියෝ එකක් කරා. මගේම කියලා මම ඩොකියුමන්ටරි එකක් කරා. අන්න ඒක තමයි පුතේ. අපිට හරි පාර පෙන්වන්නයි කියන්නේ. අපේ රටේ අධ්‍යාපනය තුළ ඔන්න ඔතනයි අපිට වරදින්නේ. අපි හැම වෙලෙම පොතපත බලන්න. පොතටම සීමා වෙනවා. පොත බලලා තමයි ඉගෙන ගන්නේ, උගන්වන්නේ ඔක්කොම. නෑ ප්‍රායෝගික වෙන්න පුතේ.
ගෙදර කම්පියුටර් එකක් තියෙනවා නම් ඒක කම්පියුටර් ක්ලාස් එකකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. පොඩ්ඩක් ඔපරේට් කරලා බලන්න මේක කොහොමද ඔන් කරන්නේ. අපිට කම්පියුටර් එක වැඩ කරගෙන ඉඳි හදිස්සියෙන්වත් විදුලිය විසඳීමක් වුණත් ඊට පෙර කොහොමද අපේ දත්ත ගබඩා කරගන්නේ? නැත්නම් දත්ත කොහොමද ආයෙ නැවත ලබා ගන්න මේ වගේ දේවල් අපිට කතා ඉදිනදා ඉගෙන ගන්න ඔබ මම මේ සඳහන් කරන ඔබ පරිගණක ශාස්ත්‍රයේ සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් වගේ වෙන්න ඉන්නවනේ. දැන් තව කෙනෙක් ඉන්නවා සර් මම නැටුම් වලට හරි ආසයි. මම ආසයි ඩාන්සින් ටීචර් කෙනෙක්. මම ආසයි මියුසික් ටීචර් කෙනෙක් වෙන්න. මම ආසයි සර් මේ මොකක් හරි සමාජීය රජයේ රැකියාව. එතකොට දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ වෙනකොට හැබැයි අපි හැමදාම හිතන දෙයක් තමයි පුතේ මට දැන් මම තමයි මගේ ළඟ ක්වොලිෆිකේෂන්ස් ඔක්කොම හරි. මට සුදුසුකම් තියෙනවා. අන්න ඒක තමයි පුතේ ඊළඟ වැඩ. නෑ පුතේ මේ රටේ රැකියා තිබෙනවා. මේ රටේ දසදහස් ගණන් දහස් සංඛ්‍යාත රැකියා තියෙනවා. අපේ මේ යෞවන සම්මාන යෞවන සමාජයේ මමත් යෞවන සම්මානලාභියෙක් මීට වසර කිහිපයකට ප්‍රථම යෞවන සම්මානට ඒකට නෑකමක් තියෙනවා. මමත් යෞවන සමාජිකයෙක්. ඒ නිසාම මට ඔබට කතා කරන්න හරි ආමන්ත්‍රණය කරන්න හරි ලින්ගතුයි. මට ඒ අත්දැකීම තියෙනවා. මගේ ජීවිතේට ලැබිච්ච දේවල් තියෙනවා. මේ යෞවන සමාජ හරහා මගේ ජීවිතේට එකතු කරගත්ත දේවල් තියෙනවා. ඉතින් ඒ හරහා මම මේ ඔබට සඳහන් කරන්නේ. ඒ අත්දැකීම් ජීවිතේට කරගන්න. ඔබට හිතෙන්න පුළුවන් මම දැන් ගෙදර ඉන්න ගමන් සින්දුවක් කියන්න try කරන්න පුතේ. මගේම කියලා පද රචනයක්. අපිට නොහිතන ලස්සනට ලියන්න පුළුවන් ළමයි ඉන්නවා. ලස්සනට නිවුස් රීඩ් කරන්න පුළුවන් කට්ටිය. ලස්සනට වැඩසටහන් රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්න පුළුවන් අය ඉන්නවා. ගෙදරට ඉන්න වෙලාවේ try කරන්න පුතේ. ලස්සනට නිවුස් එකක් ලියන්නේ කොහොමද? ලස්සනට නිවුස් එකක් කියන්නේ කොහොමද? සින්දුවක් කියන්නේ කොහොමද? මේ දේවල් පුරුදු වෙන්න පුළුවන් පුතේ. අඩුම ගානේ ගෙදරට වෙලා ඉන්නවනම් අපි අනේ දැන් ගොඩක් වෙලාවට අපි දෙන්න අය මාරා උල්ලානේ ඔයා දන්නේ මෙයා මගේ අයිබ්‍රෝස් හොඳටම වැවිලානේ සැලෝන් එකකටවත් යන්න විදිය ඔන්නෝම තමයි කතා කරන්නේ. මේ මම දැකලා තියෙනවා. අපේ මේ තරුණ ගෑනු ළමයි ඔන්න ඕවට තාතතිය ගන්න. සැලෝන් එකට යන්න විදියක් නැහැ. අයිබ්‍රෝස් දෙක හොඳටම වැවිලා බෝයිෆ්‍රෙන්ඩ් එක්ක වීඩියෝ කෝල් එකකින් කතා කරන්න බෑ. යා hina වෙන ඔන්න ඕවා තමයි අපේ සමහර අයගේ ආතතිය. ඉතින් ඕක ආතතියට හේතුවද පුතේ? මොකද දැන් අපි ඉපදිනකොට මේ අයිබ්‍රෝස් එක ගන්නට සැලෝන් එකකින් හදාගෙන දාවේ අයිබ්‍රෝස් එක සැලෝන් එකකින් හදාගෙන දාවි ඉපදිනකොට අපි මේ අපේ රෝහලේ නර්ස් හරි අපිට ගත්ත ડોක්ටර් හරි අයිබ්‍රෝස් එක ගන්නට හදලාද මේ ගෑනු ළමයි එව්වේ. දැන් අපි කවදාද මේ ලෝකෙන් යන දවසට අපේ ආදාහන කටයුතු කරන පුද්ගලයන් අයිබ්‍රෝස් එක ගන්නට අයිලයිනර් එක ඇඳලා අයි ෂැඩෝ එක ඇඳලාද අපි යවන්නේ නෑ පුතේ. ඒ වගේ දේවල් ජීවිතේ ආතතියක් කරගන්න. ඒ වගේ දේවල් ජීවිතේට විහිළුවක් වෙනවා. අපි සමාජයට විහිළුවක්. අපි පය පොළවේ ගහලා ඉන්න තරුණයන් බවට පත් වෙනවා. ඒකයි මේ යෞවන සමාජ සම්මේලනය හැර අපේ ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය හැර මේ දරන ප්‍රයත්නය එකයි. පොළවේ පය ගහලා ඉන්න පුළුවන් තරුණයෙක් තරුණියෙක් ගොඩනගන එක. ආරතියෙන් ගෙදරට වෙලා ඉන්නවා, ගෙදර ඇඳ අකුලට වෙලා ෆෝන් එක ගහලා හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන ඉන්නව වෙනුවට හොඳ පණ තියාගෙන ඍජුව ඔව් අපිට පුළුවන් ඕනම අභියෝග ෆේස් කරන්න පුළුවන්. ඒ ඍජු තාරුණ්‍ය කොට නැගීම තමයි මේ අපේ ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය හරහා සිදු කරන්නේ. ඒ හරහා තමයි මේ වැඩසටහන් මෙහෙයවන්නේ. අපි සම්පත්දායකයන්ද අපේ තාරුණ්‍ය අඳුරය හරහා මේ ප්‍රථම සම්පත්දායකත්වයේ සිට දැන් ඉදිරියේදී ඔබට තවත් අත්දැකීම් වලට මුහුණ පාන්නට අවස්ථාව ලැබෙයි ඔබට වුන් හරහා. ඒ අත්දැකීම් වලට ලැබෙන්නේ මේ දේවල් ජීවිතේට පන්නරයක් කරගන්න. මේ දේවල් අපිට තව කතා කරන්න පුළුවන්. ඔබ දැන් නිවසට වෙලා ඉන්න වෙලාවේ මේ වෙලාවේ හිතන තව දෙයක් තමයි මම දැන් මේ මට ඉතින් ඉංග්‍රීසි කියන එක එච්චර අවශ්‍ය වෙන්නේ නැහනේ. මම කරන්නේ අහවල් දැන් අපි ඔබගේ අදාළ ශාස්ත්‍රයට වෘත්ති මේ වශයෙන් ඔබට ඉංග්‍රීසි අවශ්‍ය නොවේ කියලා ඔබ හිතනවා. කවුරුත් කියන්නේ ඔබ හිතනවා. වැඩන්නේ අනේ මොකටද දාන්නේ මේ මම මගේ බිස්නස් එකක් කරන්නේ මම ෆෝන් ෂොප් එකක්. මම ෆෝන් ෂොප් එකක් දානවා. ඕකට මොකටද ඉංග්‍රීසි කියලා හිතනවා. හදිස්සියකට පුතේ සුදු ජාතිකයෙක් ආවොත් ඔයාගේ ෆෝන් ෂොප් එකට අපි සිංහලෙන් හු කියන්නද සුද්දත් එක්ක? කියන්නද සුද්දත් එක්ක ඉංග්‍රීසි දන්නේ නැතුව. අන්න ඒ නිසා පුතේ ඒ වගේ දේවල් යොමු කරන්න. අපිට Google එක හරහා ඉංග්‍රීසි වචනයක් හොයාගන්න බැරිද? සිංහලෙන් ටයිප් කරොත් ඒක ට්‍රාන්ස්ලේෂන් එකෙන් ට්‍රාන්ස්ලේට් කරගන්න බැරිද? ඔයා වචන 10ක් දවසට සර්ච් කරොත් ඔයා මේ කොරෝනා කාලය තුල දවසට මේ ලොක්ඩවුන් වෙච්ච සීසන් එක තුල ඔයා වචන කීයක් ඉංග්‍රීසි ඉගෙනගෙන
ඒ නිසා කිසිම වෙලාවක ඉඳලා ඒක මගේ ජොබ් එකට අදාළ දෙයක් නෙමෙයි. ඒක මට ඉගෙන ගත්තට වැඩක් නැහැ. අන්න ඒ චින්තනය බැහැර කරන්න. අන්න ඊළඟ සාධකය. ඒක මට අදාළ දෙයක් නෙමෙයි කියන එක. අපිට පුතේ හැමදේම අදාළයි. හැමදේම අදාළයි. අලුත් දෑ නොතනන જાතිය ලොව නොනැගි. කවුද එහෙම කිව්වේ? කවුද පුතේ එහෙම කිව්වේ? අලුත් දෑ නොතනන જાතිය ලොව නොනැගි. කවුද එහෙම කිව්වේ? අපිත් එක Facebook live වෙන්න ආරත් පුළුවන් මැසේජ් එකක් දාන්න live එක හරහා. කවුද එහෙම කිව්වේ? අනේ මම නන් නෙමෙයි සර්. එහෙමද? මම නන් නෙමෙයි ඔය වගේ පඬිත කතා කිව්වේ. එහෙමද? අපේ කුමාරතුමෝ උදාසයන් තමයි අන්නේ එහෙම කිව්වේ. අලුත් දෑ නොතනන જાති. විසුම් අලුත් දෙයක් මේක නොතනනුවන් දෙයි හාමුදුරනේ අපි කොහොමද මේ වැඩසටහන් කරන්නේ? අපි කොහොමද මේ සජීවීව ඔබත් එක්ක එකතු වෙන්නේ? අපි කොහොමද සජීවීව දරුවන්ට උගන්වන්නේ? ඒක තමයි පුතේ අලුත් දෑ හොයාගන්න. තමන්ගේ ශාස්ත්‍රයට සම්බන්ධව අලුත් දෑ. ඉතින් සර් මම බියුටිෂියන් කෙනෙක් වෙන්නේ. ඉතින් සර් මම කියන මොකෝ අලුතෙන් 50ක් හොයාගන්නේ නෑ පුතේ. අයි අපිට අලුතෙන් හෙයාර් ස්ටයිල් එකක් try කරලා ගන්න වේද? අලුතෙන් වෙනස් විදියකට ෆේස් පේන්ට් එකක් කරන්න කොහොමද කියලා අපේ අය ගොඩක් හිතන දෙයක් තමයි බියුටිෂියන් කෙනෙක් නම් වෙඩින් එකට මේකප් කරනවා, පාටි එකට මේකප් කරනවා, ඕක තමයි. ඇයි පුතේ අපේ ෆැන්ටසි මේකප් කොච්චර තියෙනවද? ෆැන්ටසි, ආටිකල් මේකප්, ෆොටෝ ෂූට් මේ කොච්චර තියෙනවද? මේ දේවල් වලට කොච්චර ඉගෙන ගන්න තියෙනවද? ගෙදර ඉඳන් try කරන්න බැයිද? ගෙදර ඉඳන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා අපිට try කරන්න බැයිද? මේ ෆැන්ටසි මේකප් එකක් කොහොමද අපි ෆැන්ටසි මේකප් එකක් කරන්නේ? try කරනවා. වැරදුනොත් ඊළඟ දවසේ try කරනවා. කෙනෙකුට හිතන්න පුළුවන් අනේ සර් ඉතින් බඩු මුට්ටු ගන්නේ කොහොමද වඩාලා? නෑ පුතේ ඔන්ලයින් තියෙනවා. අපිට පුතේ ඔයාට ෆෝන් එකට රීලෝඩ් එක ඔන්ලයින් දාගන්න පුළුවන්. උනන්දුව තියෙනවා නම් අපිට කරන්න පුළුවන් දෙයක් කරන්න බැරි දෙයක් නෑ. උනන්දුව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. උනන්දුව තියෙනවා අපිට කරන්න බැරි දෙයක් නෑ. අඩුම ගානේ Tamanට ගෙදර පේන්ටින්ග්ස් නැත්තම් මෙන්න මේ විදිහට මේක තමයි මගේ ආර්ට් එක කියලා. ඒකට ඩ්‍රොයි. ඒක අපිට අඳින්න පුළුවන්. සිතුවම් කරන්න පුළුවන්. මම පේන්ටිං සම්බෙච්ච දවසකට කරනවා මෙන්න මේක තමයි මගේ බොඩි පේන්ට් එක. මේක තමයි මගේ ෆේස් පේන්ට් එක. ෆැන්ටසි පේන්ට් එකේ මෙන්න මේක තමයි මගේ ආර්ට් එක කියලා අපිට අඳින්න පුළුවන්. ඇඳලා ඒ චිත්‍ර ටික එකතු කර ගන්න පුළුවන් කවදා හරි සීන් ටික හම්බුනම කරන්න. අන්න ඒකයි පුතේ තමා තුල තමාව බිල්ඩ් අප් කරන්න ගොඩනගන්න. ඔයාගේ අම්මට බෑ ඔයාව ගොඩනගන්න. තාත්තට බෑ ඔයාට ගොඩනගන්න. මොකද ඕන් නියෝජනය කරේ පුතේ මේ සමාජ මාධ්‍ය පරිහරණය කරන සංස්කෘතිය නෙමෙයි. ඕන් නියෝජනය කරේ 1970ට පෙර වෙන්න පුළුවන්, ඊටත් පෙර වෙන්න පුළුවන්. මේ සංස්කෘතිය. ඕන් අද සමාජ මාධ්‍ය පරිශීලනය කරන වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. ඕන්ට මේ දේවල් අලුත් වෙන්න පුළුවන්, අලුත් නොවෙන්නත් පුළුවන්. හැබැයි එතනදී අපි හරි දේ කරනවා නම් අපේ හරි දේ කරනවා අපේ ගෙදරින් අපිට උදව් නොකර ඉන්නේ නැහැ. අපි වැරදි මගකට අපේ කාලය, අපේ ශ්‍රමය, අපේ data මේ විදිහේ ෆෝන් එකේ හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන උඩුබෙලියන් අතර hina වී මනෝලෝකයක අපි ඉන්න වෙලාවේ පුතේ ඔය වගේ දෙයකට යොමු කරොත් කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද පුතේ? මම මගේ මේ කොරෝනා වසංගත මේ කාලේ මම සිනමා පිටපතක් ලිව්වා. පුද්ගලික මට අධ්‍යක්ෂකවරයා ලබා දුන්නේ මාස 3ක පමණ කාලයක්. නමුත් මම ඉතාම කෙටි කාලෙකින් මගේ සිනමා පටේ මමගේ පිටපත ලියලා ඉවර කරා. මම සමහරකට මම සාමාන්‍ය ජීවිතයේ මේ කොරෝනා වසංගතයට තත්ත්වයට කලින් තිබිච්ච ලයිෆ් ස්ටයිල් එකත් එක්ක හිටන මට ඒක මාස 3කට වැඩි යන තුන ලියන්න. හැබැයි මම ඒක ලියුවා. ඒක තමයි තමන්ට ලැබෙන කාලේ උපරිම ප්‍රයෝජනය ගන්න. අනේ සර් උයන්න ඕනේ සර් නැත්තම් අක්කගේ බබා බලන්න තියෙනවා සර් අම්මා බයිනෝ සර් ඉුවේ නැත්තම් සර් අරකයි මේකයි ගර්ල්ෆ්‍රෙන්ඩ් බයිනවා නැත්තම් ෆෝන් එක ආවේ. ඒ දේවල් පුතේ තමා විසින් තමාට නිදහසට කාරණාවට ලබාගත්ත දේවල්. තමා විහිං තමාට නිදහසට කාරණා ඉදිරි කරගන්න. ඒ නිසා නොනවත්වා ඉගෙන ගන්න. මේ මොහොතෙත් මම ඉගෙන ගන්න. මේ ඔබට කතා කරන මොහොතේ මේ සජීවී වැඩසටහන හරහා මේ Zoom තාක්ෂණය හරහා මේ අපේ ප්‍රාදේශීය යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලන මේ වෙන මේ අපේ තාරුණ්‍ය අඳහරය වැඩසටහන මේ සජීවී මොහොතේ පවා මම ඉගෙන ගන්නවා. මේක මට අත්දැකීම. ඒක තමයි පුතේ අපි ජීවිතේ ලබන පන්නරය. මේ මොහොතේ මේ ලබන අත්දැකීම හිත දිනේ
මගේ ඊළඟ වැඩසටහනක මට අත්දැකීමක් වෙන්න පුළුවන්. මේ කතා කරන්නේ අත්දැකීම. ඒක නිසා කිසිම වෙන මොහොතක තමාට තමා පාලනය කරන වෙනෙන්න අන් අයගේ මතයන් මත තමන්ගේ මනස තීරණය වෙන්න ඉඩ දෙන්න එපා. තමා විහිං තමාව මරන්න එපා. අර අපි කියන උපංගේ මරනවා වගේ තමයි තමා විහිං තමාව අන් අයගේ බස් අහලා එයා මට බෑ කිව්වා මණ්ඩම් මානසික වෙරළෙ ඉන්නේ නැහැ. ටෙන්ෂන් එක, මේ ස්ට්‍රෙස්, මේ ආතතිය මේක තමා විහිං හදාගත්ත දෙයක්. කිසි කෙනෙකුට මට බෑ පුතේ ඔයාගේ හිතේ ආතතිය ඇති කරන්න. ඔබට බෑ මගේ හිතේ ඇති කරන්න. කොරෝනාවට බෑ මගේ හිතේ මානසික ආතතිය ඇති කරන්න. ඔබ හිතනවා නම් මේ ලෝකේ ආතතිය මේ ලංකාවේ මේ මොහොතේ ආතතිය ගන්න නම් වැඩිපුරම ආතතිය ගන්න ඕනේ පුතේ IDH එකේ ડોක්ටර්ස්ලා ඒ කාර්ය මණ්ඩලේ. මොකද ඔවුන් තමයි ෆේස් ටු ෆේස් මේ කොරෝනා රෝගීන් අසාධ්‍ය තත්ත්වයේ කොරෝනා රෝගීන් එක්ක මුණට මුණ ගැටෙන්නේ. ඔවුන් කිව්වනම් අපිට ස්ට්‍රෙස් අපිට ආතතිය අපිට බෑ මේක කරන්න කියලා ගෙදර හිටින අද මොකද මේ රටට වෙන්නේ? මොකද අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය වෙන්නේ? එදා 2009 අපේ යුද්ධය ඉවර වෙද්දී වසර 30ක යුද්ධයක් අපේ තරුණයෝ අපේ ආදරණීය කොල්ලෝ කෙල්ලෝ ටික කිව්වනම් අපිට බෑ යුද්ධයට යන්න අපේ ජීවිතේ විනාශ වෙනවා. අපේ අම්මලා ටික ආදරණීය ඒ කිරිකලා පෙව්ව අපේ අම්මලා ටික කිව්වනම් මගේ පුතාව මං දෙන්නේ නෑ හමුදාවට මට නෑ මගේ දරුවව හමුදාවට දෙන්න. යුද්ධේ රට විනාශ වුණත් මගේ අම්මා මම මගේ දරුවව දෙන්නේ නෑ කියලා දා හිතුවනම් ආතතිය ටෙන්ෂන් එක මේ ස්ට්‍රෙස් ගත්තා අද මගේ රටේ යුද්ධ ඉවර වෙයිද පුතේ? නෑ. ඒක තමයි පුතේ කැපවීම කියන්නේ. කැපවීම අංකයක ආතතිය කිසිම කෙනෙකුට තමන්ගේ තුල තමන්ගේ හදවත තුල තමන්ගේ මනස තුල තමන්ට එල්ල කරන්න පළපදියෙන් කරන්න මේක තමන් විහිං ගන්න දෙයක්. දැන් මේ මොහොතේ මතක් කරන්න මම මගේ අහවලා කිව්වා වගේ නැන්ද වෙන්න පුළුවන් පුංචිනවා අහල් සල්වැසියෙක් වෙන්න පුළුවන් අම්මා තාත්තා වෙන්න පුළුවන් බෝයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන් කියපු දේවල් අහලා මම කොච්චර මගේ ජීවිතයේ දේවල් නැති කරගත්තද කොච්චර මගේ කාලේ නැති කරගත්තද අපරාධ නේද දැන් මේ සංචලන සීමාදාන මෙච්චර අඩු ගානේ අපි මාසයක් හරි අපරාධ මේ මාසෙ මට කොච්චර දේවල් ඉගෙන ගන්න තිබුණා අන්න ඒක තමයි පුතේ එතනදී තමා ඍජුව හිටියනම් තමා ඍජු තීරණයක මම මට මේවා ලොකු දේවල් නෙමෙයි කියලා හිතුවනම් අද ඔබ මෙතන නෙමෙයි ඉන්නේ. සමහර විට අද ඔබ මේ වැඩසටහනෙත් නොඉන්න තිබුණා. සමහර විට ආතතියට තිතක් කියන මේ වැඩසටහන තුල ඔබ නොඉන්නට තිබුණා. මොකද ආතතියට තිතක් මට ආතතියක් නැහැනේ. ඔකට යන්න ඕනේ නැහැ කියන තැන ඔබ ඉන්න තිබුණා. මොහොත විට ඔබ මෙතන ඉන්නේ මොනවා අහන්න හෝ දෙයක අත්දැකීමක් ලබා ගන්න. මට ඔය පොඩක් මට ආතතිය තියෙනවා මට ස්ට්‍රෙස් තියෙනවා. මම මේ ආතතිය දුරු කර ගැනීම සඳහා පොඩ්ඩක් ගිහලා බලන්න ඕනේ. දුගානේ ඒක තමයි හිතන්නේ. පොඩ්ඩක් ගිහලා බලන්න ඕනේ මොනවද කියන්නේ කියලා. මොකද්ද මට ගන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. ඔබ මේ වෙනකොට ඒ දන්න නොහිටියානම් මට මොන ආතතියද මට ඕවා ගැන හිතන්නවත් වෙලාවක් නැහැ මම මගේ ගෙදර වැඩ කරගෙන ඉන්නේ කියලා හිතුවනම් ඒ වෙනුවෙන් යමු වුණා නම් අද ඔබ මේ වැඩසටහන නොඉන්න පුළුවන්. අපේ YouTube නාලිකාව හරහා live තාක්ෂ live එකකින් එකතු වෙන ඔබත් Facebook live එකකින් එකතු වෙන ඔබත් එසේම වෙන්න ඉඩ තිබුණා. එහෙනම් මේ කතා කරපු දේවල් තුන අනිත් දේ තමයි පුතේ අසාර්ථකත්වය. අසාර්ථකත්වය තුල නිතරම යම්කිසි දෙයක යම්කිසි තැනක ඔබ අසාර්ථක වුණොත් ඒ අසාර්ථකත්වයට හේතුව තව කෙනෙකුට පවරන්න එපා. කිසිම කෙනෙකුට පවරන්න එපා. කිසිම කෙනෙක් මේකට හේතුව අහවල් ගුරුවරයා, මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්, මගේ බෝයිෆ්‍රෙන්ඩ් තමයි මාව කෑවේ. මගේ අසල්වැසියා තමයි මාව කෑවේ. මගේ අහවලා මාව කෑවේ. නෑ. කිසිම දවසක තමන්ගේ ජීවිතේ මොනවා හරි දෙයක් නිසා අඩාල වුණොත් මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් ඒ දෙයට තව කෙනෙකුට ඒ වරද පටවන්න යන්න එපා. මම මේ කියපු දේ ඔබ ජීවිතේට කලින් කියපු කාරණා ඔබ ජීවිතේට දාලා කරගත්තා නම් එහෙම වෙන්නේ නැහැ. මම කියවනේ අනුන් කියන දේවල් හිතට ගන්න යන්න එපා. හිතට ගත්තොත් මේ එයා නිසා අපේ ජීවිතය අඩාල වෙනවා. ඒකයි මේක අනුබද්ධිත කාරණා. ඒ නිසා කිසිම වෙලාවක තමන්ගේ ජීවිතේ ගැටලුවක් කරන කොහෙද මට වැරදුනේ කියන තැන හොයනව ඇරෙන්න. ඒ වැරද හදාගන්නව ඇරෙන්න. අරයට මෙයාට දොස් කියන්න එපා. ඇඟිල්ල දික් කරන්න එපා.
සමහර විට වෙන්න පුළුවන්. කවුරු හරි ඔබව ඒ තත්ත්වයටපත් කරගෙන ඒත් ඇයි තමන් ඒ තත්ත්වයටපත් වුනේ? තමන්ට චින්තන ශක්තියක් තියෙනවනේ, මනසක් තියෙනවනේ, බුද්ධියක් තියෙනවනේ. හිතන්න පුළුවන්. මම මේ මොකද්ද කරන්නේ? මේක කරොත් මට මෙහිම වෙනවනේ කියලා හිතන්න පුළුවන්. ඒතර කවුරු හරි පෙරලා ප්‍රශ්න කරොත් තේරුණා නේද? අන්න ඒ නිසා පුතේ මේ තමන්ගේ ජීවිතය තුළ අන්නට තමන්ගේ ජීවිතය බාර දෙන්න එපා. ඒ වගේම අද වැඩසටහන තුළ අපේ සමාජිකයන් Zoom තාක්ෂණය හරහා ඔබ එකතු වෙලා ඉන්න වගේම Facebook live හරහා YouTube නාලිකාව හරහා එකතු වෙලා ඉන්න ඔබටත් මේ හරහා යම් දෙයක් ලබා දෙන්න උත්සාහ කරා නම් ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම මම පුද කරනවා අපේ දිස්ත්‍රික් අපේ කඩතර ප්‍රාදේශීය යෞවන සම්මේලනයේට මේ කාර්ය මණ්ඩලයට අපේ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීතුමාට ප්‍රාදේශීය තරුණ සේවා නිලධාරීතුමාට ඒ වගේම විශේෂ ස්තුතිය පුද කරන්න කැමතියි අපේ තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකතුමාට මේ මොහොතේ ඔබතුමාවත් අපි ගෞරවයෙන් මතක් කරනවා අපි මේ තාරුණ්‍ය අඳුරේ වැඩසටහනේ සම්පත්දායකත්වය සඳහා මේ තරුණයන් වෙනුවෙන් මෙහෙවන මේ වැඩසටහනට මේ පින්වන මාර්ගෝපදේශයට සූතිපන්ත වෙනවා සවුම වෙනුවෙන් ඒ වගේම අපේ යෞවන සමාජයේ සමාජිකවන්ට සූතිපන්ත වෙනවා මේ සඳහා දිගින් දිගටම ඔබේ අවස්ථාව ඔබේ සහභාගීත්වය ලබා දී ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. ඔබේ ජීවිතයට යම් කරුණක් එකතු කරගන්න. ඔබේ ජීවිතයට යම් අත්දැකීම් එකතු කරගන්න. මම කතා කරන්නේ මගේ පුද්ගලික අත්දැකීම් තුන. යෞවන සමාජ හරහා යෞවන සම්මේලනය හරහා මමත් යෞවන සම්මානලාභියෙක්. ඒ නිසා මට ඒකට ලොකු හයියක් ලොකු අවශ්‍යතාවයක් ඒ වගේම ලොකු අයිතිවාසිකමක් තිබෙනවා කතා කරන්න. ඒ නිසා හැමදෙනාටම සූතිවන්ත වෙන අතරම මම මේ මොහොතේ අපේ පැය එකමාර අපේ වැඩසටහනේ ඉදිරි පැය භාගය යොමු කරන ආදරණීය ඔබ වෙනුවෙන් Zoom තාක්ෂණය හරහා ඉන්න ඔබ හා ලයිව් තාක්ෂණය හරහා එකතු වෙන ඔබ වෙනුවෙන් ඔබට මගෙන් මම කතා කරපු දේවල් සම්බන්ධව යම්කිසි ගැටලුවක් තියෙනවා නැත්නම් අපේ ප්‍රාදේශීය යෞවන සමාජය හරහා දැනගන්න තියෙන ගැටලුවක් තියෙනවා අපේ දිස්ත්‍රික් යෞවන සේවා අපේ තරුණ සේවා නිලධාරීතුමා ඉන්නවා අපිත් එක්ක මේ වෙන මොහොතේ Zoom තාක්ෂණය හරහා එකතු වෙලා ප්‍රාදේශීය තරුණ සේවා නිලධාරීතුමා එකතු වෙලා ඉන්නවා අපේ යෝන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ හැමදෙනාම මේ මොහොතේ ඔබට ගැටලුවක් තිබෙනවා නම් යොමු කරන්න පුළුවන් මේ අවස්ථාව ඔබ වෙනුවෙන් ආදරණීය ඔබට ලබා දුණු අවස්ථාවේ මම හිතනවා වටිනා විදිහට ප්‍රයෝජනෙ ලබා ගනී කියලා. මේ මොකද අපිට යම් කෙනෙක්ට ගැටලුවක් තියෙනවද? අපිට මේ වෙලාවේ ඉතලා ඉන්නවා අපේ Zoom තාක්ෂණය හරහා දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීතුමා රුවන්ත මහත්මයා ඔබතුමාට අවස්ථාව. කවුරු හරි අපිට ගැටලුවක් යොමු කරන්න ඉදිරිපත් වෙනවද? සර් අයුවන් ඔබට තමයි එනවාද? මට ඇහෙනවා. අයුවන් සර් මම හිතනවා සර් දැන් අපි මට දැනුන දේ මම ආතතියෙන් ඉන්නේ මම මේ මයික් එක ඔන් කරලා මම මෙතන කතා කරොත් මම මේ ප්‍රෝග්‍රෑම් එකේදී කතා කරොත් මට ලැජ්ජාවක් වෙයි කවුරු හරි මට hina වෙයි කියලා මට එතෙන්දී ලොකු ආතතියක් දැනෙනවා. ඇත්තටම මේ මම ප්‍රෝග්‍රෑම් එකෙන් ගොඩක් දේවල් ගත්තා මට ගොඩක් දේවල් මගේ ජීවිතේට එකතු කරගන්න පුළුවන් වුණා. සර් මුලින් අහපු වෙලේ අපිට තියෙන ආතතිය මොකක්ද කියලා ඇත්තටම මට කොරෝනා කියන එක ලොකු ආතතියක් නෙමෙයි. මගේ ජීවිතේට මට ඊට වඩා ලොකු ආතතියක් තියෙනවා. මම ඒක ඒ වෙලාවේ ඉදිරිපත් කරේ නැත්තේ මට ඉදිරිපත් කරන තරම් හයියක් නැහැ ඒක. ඒ ආතතිය ඉදිරිපත් කරන්න. ඒ ආතතියත් එක්ක කොරෝනා කියන්නේ මට පුංචි දෙයක් විතරයි. මම සර්ට පෞද්ගලිකව හරි ඉදිරිපත් කරලා ඒකට උපදෙසක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි. ඉදිරියටත් මේ ප්‍රෝග්‍රෑම් එකේ වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බොහොම ස්තුතියි.
ඔබ ඍජුව තරුණයෙක් විදිහට මම අගය කරනවා. මට හිතෙනවා අපේ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය හරහා ඉදිරිපත් කරපු මේ වැඩසටහනේ තාරුණ්‍ය අඳුරේ වැඩසටහනේ යම් කිසි පුංචි හෝ දෙයක් ඔබ ලබා ගත්තා නම් ඒක තමයි අපේ ප්‍රාදේශීය යෞවන සම්මේලනයේ ලබන සතුට, ඒ ලබන තෘප්තිය අන්න ඒක. ඔබ සඳහන් කරා ඔබට වැඩසටහන පටන් ගන්න ආරම්භයේදී ඔබේ ගැටලුව ඉදිරිපත් කරන තරමත් ආතතියක් තිබුණා. කොරෝනා කියන්නේ මට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මට මයික් එක ඔන් කරලා වීඩියෝ එක ඔන් කරන්න තරම් ආතතියක් තිබුණා කියලා. ඔව් පුතේ. එහෙම ඒක තමයි පුතේ අපි දැන් මම ඔබට ඔබේ ඉදිරිපත් කරපු දෙයට මම සජීවීව පිළිතුරක් ලබා දෙන්නම්. එහිදී ඔබ කෙරේ විශ්වාසය තබා ගන්න. අපි ඒ වෙලාවට කියනවා ඔබ කෙරේ විශ්වාසය තබා ගන්න. මම මේ කතා කරන්නේ මේ වැඩසටහන මේ වෙන පුද්ගලයෙක්. කියන්නේ මට මේක මගේ ගැටලුව. එතකොට අන් සියලුම දේ හිතෙනින් අමතක වෙනවා. අමතක කරා. මෙතන තව කට්ටිය ඉන්නවා කියන එක අමතක කරනවා. මේ වෙලාවේ මාව තව කට්ටිය බලන් ඉන්නවා කියන ඔබගේ ප්‍රධාන කරුණට අවධානය දෙන්න. ඔයාගේ ප්‍රධාන කරුණ මොකක්ද? මට මේ ප්‍රශ්නය තියෙනවා. මම මේ ප්‍රශ්නේ කොහොමද මේ චිරාත්සගෙන් අහන්නේ? මට දැන් අනිත් අය hina නෑ. ඒ අනිත් අය hina වෙයිද අනිත් අය මොනවා කියේද? ඒ ඔක්කොම කාරණා පුතේ 2 3 4 5 පිළිවෙලට තියාගන්න. අංක 1 මොකද්ද? ඔයා මගෙන් ගැටලුව අහන එක. ඒක තමයි ඔයාගේ අවශ්‍යතාවය. ඒකට මුල් තැන දෙන්න. එහිදී අනෙක් සියලුම කාරණා මනසින් බැහැර කරන්න. එතකොට අනෙක් සියලුම කාරණා කියලා මම අදහස් කරේ 2 3 4 5 ආදී වශයෙන් තියෙන ඒ අන් අය මාව අහගෙන ඉන්නවා, අන් අයට මාව පේනවා, ඒ අය මට hina අන්න ඒ කාරණා එතනින් බැහැර කරන්න. අපි හිතමු ඕන්නේ hina වුණා කියලා. මොකද ඕන්නේ hina එහෙම වෙන්නේ නැහැ. නමුත් අපි හිතමු hina වුණා කියලා. ඔබ හිතනවා නෙමෙයි. හැබැයි එහෙත් ඔබට ඒ ගැටලුව සජීවීව මට ඉදිරිපත් කළා යම්කිසි ඒකට පිළිතුරක් ලබා ගැනීම තුළින් ඔබේ ජීවිතයට ලැබෙනව නේද දෙයක්. ඒතකොට hina වීමට වැඩිය ඔබ ජීවිතේ දිනුම් නේද? නැත්නම් ඔබ වැඩසටහනින් පසුවත් පුතා ඔබ තැවෙනවා. අයියෝ මට අර අහපු ප්‍රශ්නේ අහගන්න බැරුණානේ සර්ගෙන් කට්ටිය hina වෙයි කියලා. අපරාධෙ ආයෙනම් ප්‍රෝග්‍රෑම් එකකට ඔය සරාවොත් මම අහන මේ ප්‍රශ්නේ කියලා හිතනවා. සමහර විට ඔබට ජීවිත කාලය පුරාවට මේ ප්‍රශ්නේ මගෙන් අහන්න බැරි වෙන්න පුළුවන්. ජීවිත කාලය පුරාවට මාව මුණ ගැහෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඔබ තවත් ආතතියක්. ඔබ තවත් ආතතියකින් පෙළෙනවා එතකොට. ඒ නිසා පුතේ නිසි දේ නිසි තැන නිසි වෙලාවට ඒ මොහොතේ කරන්න. අන්න ඒක තමයි ඔබ යොමු කරපු ගැටලුවට මට දෙන්න පුළුවන් ප්‍රතිචාරය. ඉතින් අපේ ප්‍රාදේශීය තරුණ සේවා නිලධාරිතුමා මේ වෙලාවේ අපිත් එක්ක රැඳිලා ඉන්නවා Zoom තාක්ෂණය හරහා රුවන්ත මහත්මයා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ආයුබෝවන් මහත්මයා. අපේ තරුණ තරුණියන් තමන්ගේ අවස්ථාව ලබා ගනි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි මේ ඔස 17ක නතර ශිෂ්ටයේ පළපුරුදු තියෙන ඔබතුමාට ඒ වගේම නර්තන ශිල්පී රංගන ශිල්පියෙක් වෙන චිරන්ත බෝම්බෝලගේ මහතාට තමන්ගේ අත්දැකීම බෙදා හදා ගන්න නිහතමානීත්වයට අපි කෘතඥ වෙනවා. ඔබතුමා කරපු මේ මෙහෙයට ඔක්කොමාරක් පුරාවට එක රැඳිලා ඉඳලා ශ්‍රී ලංකාවේ සුහසක් තරුණ තරුණියන්ට යෞවනයන්ට තමන්ගේ අත්දැකීම බෙදා ගන්න අපිට උදව් කරා උපකාර කරා. බොහොම බෙහෙම ස්තුතියි. ඒ වගේම මේ වැඩසටහන මෙතෙක් කළා රැඳී හිටපු කල්තර කොට්ටාස බාර තරුණ සේවා නිලධාරිතුමා රුවන්ත මාලිංග මහතාට ආරාධනා කරනවා මේ වැඩසටහන පිළිබඳව ඒ වගේම අපගේ මේ කාර්යය පිළිබඳව යමක් ප්‍රකාශ කරන්න ඔබතුමාගේ අස අපිත් එක්ක බෙදා ගන්න කියලා ආරාධනා කරනවා. ඔව් මම හිතන්නේ විශේෂ අලුත් වැඩසටහනක් මම දැන් පවත්වන්න අපි යෝජනාවක් විදිහට ප්‍රාදේශීය සම්මේලනේ කළුතර ප්‍රාදේශීය සම්මේලන විදිහට අපි කිව්වා කොරෝනා සහ නිකුත් දේවල් එක්ක සම්බන්ධ වෙලා ඉනකොට මේ ලොකු ආතතියකින් ඉන්නේ. අතරම කිව්වොත් එහෙම සංචරණ සීමා ගෙදරින් එළියට යන්න විදිහක් නැහැ. තරුණ තරුණිය විදිහට අපි ක්‍රියාශීලීව ඉන්න ඕනේ. එතකොට අපිට ක්‍රීඩා කරන්න ඕනේ සහ නිකුත් දේවල් වලට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට ඒ දේවල් නැති වුණාට පස්සේ අපි මානසික මට්ටමින් ශාරීරික මට්ටමින් එතකොට පහළට වැටෙනවා. ඒ අවස්ථාවේදී තමයි අපි ප්‍රාදේශීය බල මණ්ඩලයක් විදිහට මොකද්ද අපි තරුණ තරුණියන්ට වෙන්න ඕනි. ඒ අයගේ අදහස් එක්ක තමයි මේ දේ කරගෙන යන්න ඕනි. ජාතික තරුණ සේවා සභාව කිව්වට පස්සේ මුළු රටේම ඉන්න අවුරුදු 15ත් 29ත් කියන තාරුණ්‍ය සඳහා වැඩ කටයුතු කරනවා. එතකොට ඒත් මේ වෙලාවේදී මූලිකවම දෙන්නේ අපේ ජීවිතය ආරක්ෂා කර ගැනීම. එහෙනම් අනිකුත් සියලු වැඩ කටයුතු පසක දාලා
අපේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට ගෙදරට වෙලා සංචරණ සීමාවත් එක්ක වැඩ කරන්න වෙනවා. ඒත් මම හිතන්නේ අධ්‍යාපන කටයුතු සහ අනිකුත් සියලුම දේවල් ඔන්ලයින් තාක්ෂණයෙන් කරනවා. හැබැයි අපේ අභියෝගයක් ආවට පස්සේ කොහොමද ඒක ජීවිතේදී ජයග්‍රහණය කරන්නේ? ඒකට මොටිවේෂන් එකක් අපිට තියෙන්න ඕනේ. නැත්තම් අපි තරුණයෝ විදියට ගේ ඇතුළටම වෙලා ඉඳලා නැත්තම් මේ ආතතියත් එක්ක දරා ගන්න බැරි ප්‍රශ්න ආවට පස්සේ අපි ජීවිතවලින් ඈත් වෙන්න ඊට පස්සේ අපි සමාජයෙන් නැතුව ගිහිල්ලා තරුණ අඳුර ගන්න නැතුව අපි සමාජයෙන් කොන් වෙලා යනවා. ඉතින් ඒකට එකතු වෙන්න හොඳ අවස්ථාවක් කරගන්න තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක කළේ. මම හිතන්නේ මේ වෙනුවෙන් ප්‍රාදේශීය බල මණ්ඩලයක් විදියට හැමෝගෙම අදහස් එක තමයි අපි මේ දේවල් කළේ. මම හිතන්නේ සති දෙකකට විතර ප්‍රමාණ කලින් අපි ප්ලෑන් කරලා කොහොමද මේ දේ වෙන්න ඕනේ කියලා යම් කිසි තරුණයෝ පිරිසක් සම්බන්ධ කරගෙන. ඒ කියන්නේ අපිට මේක හැමෝටම දෙන්න නැතුව මේක කොටසකට විතරක් කතා කරලා ඉවරලා ඒ අයට මේක හරහා සම්බන්ධ වෙලා ලයිව් හරහා කතා කරන්න අවස්ථාවක් දුන්නා. මොන හරි ඔයාලගන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් කතා කරන්න. ඉතින් මම හිතන්නේ තරුණයන්ට පළවෙනි අත්දැකීම හින්දා කතා කරගන්න සහ ලැජ්ජාව ඒ දේවලුත් එක්ක තියෙනවා. ඒක තමයි වෙන්නේ තාම කතා කරන්නේ නැත්තේ. අපි ඉදිරියේදී මේ දේ විතරක් නෙමෙයි මම හිතන්නේ පළවෙනි දේශකයෙක් විදිහට අපිට සම්බන්ධ වෙන චිරාත් බෝම්බවල මැතිතුමා. ඉතින් මම හිතන්නේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි අඩිතාලම දැන් මේ ඔබතුමා. ඉතින් මේක තවත් සාර්ථකව කරගෙන යන්න අපිට දිගින් දිගටම සහයෝගය ලබා දෙයි. ඒ වගේම මේක මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ අපි වෘත්තීය පැත්ත කරන වෘත්තීය නර්තන ශිල්පීන් ඊට පස්සේ බිස්නස් කරන කට්ටිය ඒ අයව සම්බන්ධ කරගෙන අපි වෘත්තියක් කරන්න තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් කට්ටිය ඉන්නවනම් ඒ අයට කොහොමද මේකේ බේස් එක දාන්නේ? ඒ දේවල් ඊට පස්සේ කලාව පැත්තෙන් හදාරන ඕන චිත්‍ර අඳින්න ඒ දේවල් කරන කට්ටිය ඒ ශේෂ්ත්‍රවලින් ඉහළට ගිය කට්ටිය සම්බන්ධ කරගෙන අපි ඉදිරියේදී මේ ප්‍රෝග්‍රෑම් එක දිගින් දිගට කරගෙන යනවා. මේ කොරෝනා බලපෑම අඩු වුණාට පස්සේ අපි දිගින් දිගටම මේ දේවල් කට්ටිය සම්බන්ධ කරගෙන මොකද අපිට ඕනි මේ බිම් මට්ටමේ ඉඳලා පොළවේ පාය ගහලා වැඩ කරපු හොඳ තරුණ පිරිසක් හදාගෙන ඉඳලා ඉස්සරහට යන්න ඕනි. නැත්තම් මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න ඔබම ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඉතින් හරි දැන ඉඳලා හරි බේස් එකක් දාගෙන ඉවරලා ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මේ වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු ප්‍රාදේශීය බල මණ්ඩලයේ සභාපති, ලේකම් සහ අනෙකුත් උපසභාපති, භාණ්ඩාගාරික සහ අනෙකුත් සියලුම තරුණ තරුණයන් ඒ වගේම අපේ මාධ්‍ය පැත්තෙන් මේ වෙනුවෙන් කැපකිරීම කරන අපේ රේඩියෝ කළුතර යවුණ සමාජයේ සභාපති විදියට ඉන්න අපේ ලහිරු දිරංග ප්‍රාදේශීය බල මණ්ඩලයේ මාධ්‍ය කාර්යාංශ ලේකම් විදියට. ඉතින් එයාගේ අදහස් වලට තමයි අපි මුලින්ම දුන්නේ මේ ඔන්ලයින් තාක්ෂණය හරහා කොහොමද මේ දේවල් කරන්න කියලා. අත්දැකීම් අඩුයි අපිටත් ඒ දේවල් කොහොමද හරියට කරගෙන යන්නේ. ඉතින් අපිත් ඉගෙන ගන්නවා හැමදාම අලුත් දේවල්. ඉතින් ඒ දේවලුත් එක්ක ඒ වගේම තරුණ සේවා සභාව පැත්තෙන් අපිට සහකාර අධ්‍යක්ෂතුමා හැමතිස්සෙම අපිට කතා බහ කරලා තරුණයන්ව හැමදාම මොටිවේෂන් කරලා ලෙවල කොහොම හරි තියාගන්න මේක ඇතුලේ මේකේ ඉන්න ඕනි තරුණයන් නැත්නම් මේ තරුණ සේවා සභාවක් නැහැ. ඉතින් මේ දේවල් වලට හැමතිස්සෙම හොයලා බලනවා. ඒ වගේම දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීතුමිය තමර වික්‍රමසිංහ මහත්මිය එතුමියත් හැමතිස්සෙම කතා බහ කරලා ලෙවලා මේ තරුණයන්ගේ අඩුපාඩු අවශ්‍යතාව මොනවද කියලා සඳහන් කරනවා. ඉතින් අපි ඉදිරියේදී මීටත් වැඩිය සාර්ථක වැඩසටහන් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ තරුණයන්ට අදහස් ඇති තරුණයන්ට මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ කියලා. ඒ වගේම ඉදිරියේදී වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නත් අවස්ථාව තියෙනවා. හැමදෙනාටම බොහොම ස්තුතියි. ඔයදොන බෙහිම ස්තුතියි අපිත් එක්ක අදහස් සමහර කරගත්තා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ සඳහා අපිට අපේ කටයුතු කරා ජාතික තරුණ සේවා සභාව, ඒ වගේම කල්තර යවුණු සමාජ සම්මේලනය විතරක් නෙමෙයි තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අද අපිත් එක්ක තමන්ගේ වචන හොමාරු ඒ කියන්නේ තමන්ගේ ආකල්පය ඉදිරිපත් කරමින් තමන්ගේ අදහස සුවසක් ජනතාව සුවසක් යවුණයන්ට ඉදිරිපත් කරපු අපේ ආදරණීය ගුරු පියාණන් නර්තන ශිල්පී එතුමන්ට ඒ වගේම මේ සඳහා සෑමට අපිට අවවාද උපදෙස් ලබා දෙන ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂක ජාතික අධිකාරී මහත්මයාට ස්තුතියන් තියෙනවා. ඒ වගේම කළුතර දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී වශයෙන් කටයුතු කරන
තමරා වික්‍රමසිංහ මහත්මියට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කළුතර කොට්ටාස බාර තරුණ සේවා නිලධාරී රුවන්ත මාලිංග මහතාටත් ඒ වගේම අද අපිට මාධ්‍ය සහයෝගය ලබා දෙන YouTube ඔස්සේ ඒ වගේම Facebook page එක එහෙම නැත්නම් Facebook පිටු ඔස්සේ ඒ වගේම වෙබ් රේඩියෝ ඔස්සේ සහ Zoom තාක්ෂණ ඔස්සේ සියලුම මාධ්‍ය අනුග්‍රහ ලබා දුන්නු රේඩියෝ කළුතර යවුණ සමාජයේ සභාපති ලහිරු මහතාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේක එක්වීමක් විතරයි මේ ආරම්භයක් තරුණ අඳුරේ පළමු පියවර පළමු අඩිතාලම මේ විදිහට තිබ්බා. ඔබගේ මොටිවේට් එක අපි ඔළුවටම අපි දෙන්න සූදානම්. ඉතින් රැඳෙන්න අපිත් එක්ක දිගටම තරුණ අඳුරේ යවුණ සමාජයත් එක්ක අපි ඊළඟට තවත් පියවරකින් නැවුම් ආරම්භයකින් සජීවීව ඔබත් එක්ක සම්බන්ධ වෙන සූදානමින් අදට සමුගෙන යන්න ඔබ හැමතෙම සුබ රාත්‍රියක්.